අයිබෝන් සුබ සන්ධාවක් හැමෝටම. ඉතින් ඔන්න අදත් හරියටම හවස 5 වෙනකොට youth heartbeat එක අපි ආවෙලා ඉන්නවා ඔයාලගේ ගෙදරට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා youth heartbeat කියලා කියන්නේ ලංකාවේ තාරුණ්‍යයට ජවයක් දෙන අංක 1 youth program එක. ඉතින් නවකයින්ට අපි අනිවාර්යයෙන්ම අවස්ථාවක් ලබා දෙනවා වගේම තමයි අපේ විවිධ ශාස්ත්‍රවල ප්‍රවීණයන්ට අපි අනිවාර්යයෙන්ම ඉඩක් ලබා දෙනවා අපේ මැදිරිය. මොකද ඒ අයගේ ගමන සාර්ථක වුණේ කොහොමද කියලා දැනගන්න එක තමයි වටිනාම දේ. ඒ හරහා ඔයාලගේ ජීවිත සාර්ථක කරන්න තමයි අපි මේ වෑයම දරන්නේ. ඉතින් ඔයගොල්ලෝ අපිට ගොඩක් ආදරේ කියලා දන්නවා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන හවස 6 වෙනකම් අද මේ සාකච්ඡාව ඉතාමත්ම විනෝද ජනකයි වගේම තමයි ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් ගන්න තියෙනවා. ඔයාලගේ ටර්නින් පොයින්ට් එක මොකක්ද කියලා හරියටම දැනගන්න අද දවසේදී ඔන්න chance එක තියෙනවා. ඒ හැම දෙයකටම කලින් මම එකතු කරගන්නවා. අදත් මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා ඩිලන්. Hello Dylan, what's up bro? Hi. I'm good. What about you? Not bad. Not Too bad. well. Okay. Yeah, You are so- from Aliveria, no? Yeah, you're from Canada, off country, no? Okay. yeah, bloody Okay. people. Then we have to go to the program. Yeah, Oh, yeah, okay. Right. එහෙනම් අපි වැඩේ පටන් ගන්න කියලා හදන්නේ. අපි අද ආව කෙනා ගැන කිව්වොත් එහෙනම් මෙන්න මෙහෙම කියන්න පුළුවන් මට නිකමට. මටත් හරි අමාරු නිසා තමයි කොහොමද? ටක් ගාලා හෑන්ඩ් ඕවර් කරේ නේද? Okay. එකක් තමයි හැබැයි මං ආස වැඩකුත් කරනවා. එහෙමද? Yes. ඒ කියන්නේ නිකන් විදුලි කාර්මික ඒ වගේ What එකක්ද? nonsense. right මේ කෙනා ගැන කිව්වොත් එහෙම ක්‍රියේටිව් කියන එකත් එක්ක තමයි එයා නිර්මාණය වෙලා තියෙන්නේ හැදිලා තියෙන්නේ. ඉතින් ක්‍රියේටිව් කියන දේ හැම දෙයකම පාවිච්චි කරපු කෙනෙක් හැම විදිහකින්ම පාවිච්චි කරපු කෙනෙක් කිව්වොත් හරියටම හරි. නුවර කෙනෙක් ඒක තමයි මට වැදගත්ම දේ. ඉතින් ඒ නුවර ආඩම්බරකාර තරුණයෙක් එක්ක කියලා කිව්ව කමක් නැහැ නේ. තරුණයෙක් එක්ක තමයි අපි කතා කරන්න යන්නේ. ඔව් සුදුවතින් සැරසිලා ඇවිල්ලා ඉන්නේ. ඉන්නවා. අපි කතා කරමු නේද? අනිවාර්යෙන්. එරන්ද බණ්ඩාර අයිබෝන්. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. මොකද ඇහැ කොණෙන් බැලුවේ යදියා? ඒ කියන්නේ අර මොකාට ඒ නුවර දෙන්නේ හැම දෙරව කලින් පුඩ පරිස්සම හොඳයි කියලා. ඩිස්ටන්ස් එකත් එක්ක. සෝෂල් ඩිස්ටන්ස්. ඉතින් එරන්ද කොහොමද ඉතින් මේ දවස්වල? මේ දවස්වල සාමාන්‍යයි ඉතින් සාමාන්‍ය විදිහට යනවා හැමදේම. වැඩ කටයුතු? වැඩ කටයුතු ඔව් මොකද මම ගොඩක් වෙලාවට ගෙදර ඉඳන් වැඩ කරන්න පුරුදුලා හිටපු නිසා පහුගිය අවුරුදු 20 වගේ. ලොකු විශේෂත්වයක් නෑ ඉතින් ඒක. normal. normal. right. එතකොට සාමාන්‍යයෙන් එරන්ද කිව්වහම එරන්දගේ වැඩත් එක්ක හිටපයි එරන්දගෙන් වැඩ ගත්ත අය, ඒ කියන්නේ එරන්දගේ ක්ලයන්ට්ස්ලා, එරන්දගේ ඩේටාබේස් එක දන්නවා එරන්ද මොනවද කරලා තියෙන්නේ කියලා. එරන්දව දකින්නේ කවුරුන් විදිහටද සහ එරන්ද මොනවද මාස්ටර් කරලා තියෙන්නේ කියලා අපි නොදන්න අයට කියලා දෙන්න ඕනේ. බර වැඩිද මන්දා? මාස්ටර් කරලා තියෙන රයිට් මෙහෙම එක වචනකින් විතර කිව්වොත් මම කැමති ඩිසයිනර් කෙනෙක් කියලා හඳුන්වන්න. හැබැයි දැන් මම පහුගිය අවුරුදු 20 පුරාවට ඇවිල්ලා තියෙන දේ දැක්කහම සහ මට දැන් මම ගොඩක් වෙලාවට මාව හඳුන්වලා දෙන්නේ concept designer කෙනෙක් හැටියට. ඒක චුට්ටක් අලුත් වචනයක් වගේ තිබ්බට හැබැයි ඒක ගොඩක් බරපතල ලෙස පාවිච්චි වෙනවා. හැබැයි ලංකාවට අලුත් එකක්. ලංකාවට අලුත් හැබැයි ලංකාව තුළ සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ වචනේ භාවිතයේදීත් මම දැකලා තියෙනවා එන්ජි මේ ටිකක් තාම අපිට නුහුරු ගතියක්. හැබැයි ලංකාවේ concept designers සමහරවිට ඉඳලා තියෙනවා. අපි නොදන්න අපිට වඩා මේ ලොකු කට්ටිය ඉඳලා තියෙනවා. හැබැයි වචනේ පොඩ්ඩක් අපිට අලුත්. ඒ වගේ දෙයක් තමයි දෙන්නේ. ඉතින් concept base වෙච්ච ක්‍රියේටිව් පැත්තට බර වෙච්ච එහෙම චරිතයක් වගේ එකක් තමයි මං ඉතින්. ඒත් එකම මේ එරන්දට තියෙන හොඳට ඇඳීමේ හැකියාව. ඒ කියන්නේ අර concept කියන එක අඳිනවා. එතකොට ඒක කම්පියුටර් එකෙන් වෙන්න පුළුවන්, අතින් වෙන්න පුළුවන්. ඒක ස්ට්‍රක්චර් එකක් ගහලා ඒ විදිහට ගොඩනගලා තියෙන්නේ. අපි numbers wise නිකන් අහලා බලමු කොච්චර logos නිකන් ඩිසයින් කරලා concepts හදලා තියෙනවද කියලා වගේ ප්‍රශ්නයක් ඇහුවොත්. මෙහෙමයි ගොඩක් කලාට ලංකාමාව දන්න ලෝගෝ ඩිසයින කෙනෙක් හැටියට මං කැමති බ්‍රෑන්ඩ්ස් ටිකුත් දැනගන්න නම් වලින්ම. නම් වලින් ගත්තොත් මගේ ටර්නින් පොයින්ට් එකක් වෙනවා 2010 කමර්ෂල් ක්‍රෙඩිට් ලෝගෝ එක. ඊට පස්සේ ඩෙල් මේජ් මම දැන් ගොඩක් වෙලාවට ලංකාවෙන් එළියේ ක්ලයන්ට්ස් තමයි මට ගොඩක් වෙලාවට ඉන්නේ ඇමරිකා USA කැනඩා වගේ ඔස්ට්‍රේලියා නිව්සීලන්ඩ් වගේ බේස් වෙච්ච ලංකාවෙන් එළියේ ක්ලයන්ට් බේස් එකක් ඉන්නවා මට.
ඉතින් ඒව ගත්තහම මට ඉලක්කම් වශයෙන් මතක නැහැ. හැබැයි ලංකාවේ ගොඩක් ආයතන වලට අවශ්‍ය කරන ලෝගෝස් ඩිසයින් කරද්දී මගේ සේවය ලැබෙනවා. හැබැයි මං එතනදී ගොඩක් කලාට මම try කරනවා ලංකාවේ තාම ලෝගෝ එකකට තියෙන ඒ කියන්නේ වැලියු එක ඇයි ලෝගෝ එකක් අපි හදන්නේ. ලෝගෝ එකේ මොනවද වෙන්නේ කියන එක තාම හරියට දන්නේ නැති ගතියක් පොඩි චුට්ටක් පොඩි ගතියක් ඒකත් निराකරණය කරගෙන සහ මොකද මගෙන් ඊළඟට පරම්පරාවට ඊළඟ ජෙනරේෂන් එකට ඒ වැලියු එක දෙන මොකද ලෝකේ ඇන්ජි මේ ලෝගෝ එකක් කියන්නේ ලක්ෂ ගාණක් ලක්ෂ කෝටි ගාණක් වටින වැඩක්. ඔව්. අපි අපේ අතේ iPhone එක තියෙනවා හැමෝගෙම. iPad එක අපි දැකලා තියෙනවා. Coca-Cola අපි දන්නවා. BMW දන්නවා. Mercedes දන්නවා. හැබැයි මේ ලෝගෝස් ඔක්කොම wow කියනකොට අනිත් පැත්තෙන් අපි ලෝගෝ එකක් බලාපොරොත්තු වෙනවා නිකන් රුපියල් පොඩි ගණන් වලට නිකන් මට පොඩි ලෝගෝ එකක් කරලා දෙන්න බැරිද? නිකන් ඉන්න ගමන් මල්ලිපන මේ ලෝගෝ කරලා දෙන්න එතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේක සලකනවා මේ වෘත්තීය පොඩි මේක අපි මේකට ස්ටෑන්ඩඩ් එක හදන්න ඕනේ. ඉතින් ඒ යුතුයකම මට තියෙනවා යම් ප්‍රමාණයකට කියලා මම හිතනවා. ඉතින් ඒක හදන ගමන් හොඳ සර්විස් එකකුත් දෙන ගමන් පුළුවන් විදිහට සමාජ මාධ්‍ය දාලා තුල හරි මොන හරි එකතු වෙලා මේ ඊළඟ පරම්පරාවට පොඩ්ඩක් ඒක පොඩ්ඩක් දෙන්නත් උත්සාහ කරනවා. ඒ කියන්නේ ඒක හරි මිල ගන්න කොහොමද? තමන් හොඳ සර්වි එකක් දෙන්නේ කොහොමද? ස්ටෑන්ඩඩයිස් ලෝගෝ එකක් කියන්නේ මොකක්ද කියන එකත් ඉතින් කරනවා. ලෝගෝස් නම් මගේ අතින් ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. සහ දැන්ට ලංකාවේ ඉන්න ගොඩක් ඇඩ්වර්ටයිසිං ඒජන්සිස් වලට ඒගොල්ලන්ගේ තර්ඩ් පාටි කියන්නේ ඒගොල්ලන්ගේ ගනුදෙනුකාරුවන්ට අවශ්‍ය කරන ලෝගෝස් මමත් ෆ්‍රීලාන්සර් කෙනෙක් හැටියට ලබා දෙනවා. ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඇන්ජි මේ සාමාන්‍යයෙන් දැන් අපිට හිතන තැනක් තියෙන මොකක් හරි දැන් ඇන්ජිට නිවේදිකාවක් වෙන්න හිතිච්ච තැන මීඩියා වලට එන්න හිතිච්ච තැන එහෙම තැනක් තියෙනවා. ඔව්. එරන්දගේ ඒ තැන කොහෙද? ඒ කියන්නේ ඒ චේන්ජ් එක මම මේ ක්‍රියේටිව් කරන්න පටන් ගන්නවා. මම ක්‍රියේටිව් කරන්න ඒ කියන්නේ ඩිසයිනර් කෙනෙක් වෙනවා කියන තැනට ඔයා ටර්න් උනේ කොතනින්ද හිතුවේ? ඇන්ජි මට දවස් ගානක් කතා කරන්න පුළුවන් ටොපික් එකක්. හැබැයි මම ලඝු කරගන්නම් ඕගොල්ලන් පැයකට ඉවර කරන්න ඕන නිසා. ඔව් අපි ගෙවල් වලට යන්න දෙන්න. ඔව් වැලිගේරියට යන්න වැලිගේරියට යන්න එපා. පරිස්සම යන්නත් ඕනේ. හරි අන්ජි මෙහෙමයි. මම හිතනවා අත මෙතන ඉන්න අපේ දර්ශන තලයෙන් පිටිපස්ස ඉන්න කට්ටිය පවා අර පොඩි කාලේ කියනවනේ පොන්ටිස් එකේ පන්ති දෙකේ පන්තිදී ටීචර් කෙනෙක් නැගිටලා කියන්න පුතා ලොකු වුණාම මොකද්ද වෙන්න කැමති? ටීචර් මට දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. දොස්තර මට ඉංජිනේරුවෙක් වෙන්න. I want to be a doctor. එහෙම කියලා අපි කියනවා. තාත්තා හමුදාවේ නම් පොලිසියේ නම් පොඩ්ඩක් යුනිෆෝම් එක අසනා කියනවා මම පොලිස් වෙනවා. ආමියට යනවා කියලා කියනවා. මගේ ඇත්තටම මම ආමිකට යන්න තමයි හිටියේ. මං ඉපදුනේ ලුක් එකක් තියෙනවා පොඩි මිලිටරි ලුක් එකක්. උසත් එක්ක. මම මගේ පියා ගුවන් හමුදා නිලධාරියෙක්. ඉතින් මං ඉපදුනේ කටුනායක එයාර් ෆෝස් එකේ. ස්පිතාලේ මගේ සහෝදරයා වැඩිමහල් සහෝදරයා නාවික හමුදාවේ නිලධාරියෙක්. 1997 මම යුද හමුදා සේවයට එකතු වෙන්න අවශ්‍ය කරන සුදුසුකම් සපුරන්න කොට යම් කිසි ගැටලුවක් ඇති වෙනවා. ඒ කියන්නේ මම කෙඩිටින් කළා ස්කවුටින් කළා මගේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගෙන එනවා. ඇත්ත කතාව කියන්න ඕන නිසා මම හිතනවා මේක හොඳයි කියලා. මාව ඉස්කෝලෙන් සස්පෙන්ඩ් වෙනවා. ඇඩ්වාන්ස් කරන්න තියෙද්දි. ඒකට බලපානවා මගේ කුතුහලය. ඒ කියන්නේ මං මොන හරි දෙයක් මට ආපුවාම මට ඒක හැම වෙලේම ප්‍රශ්න කරන්න ඕනේ. ඒක විසඳ ගන්නම ඕනේ. පුද්ගලයා කවුද කියලා ජනාධිපතිගෙන් අහන්න ඕන. මම ජනාධිපතිගෙන් අහනවා, ප්‍රින්සිපල්ගෙන් අහනවා, ප්‍රින්සිපල්ගෙන් අහනවා. සහ මට දැනෙන දේ මම කමෙන්ට් කරන්න පුරුදුලා තිබ්බ එක තුල සමාජයෙන් මාව ප්‍රතික්ෂේප වෙනවා. ප්‍රතික්ෂේප වීම තමයි මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. කියන්නේ මම ඒක හරි ආසාවෙන් කියන්නේ මොකද මට ඊට පස්සේ මගේ ජීවිතේ මේ පහුගිය කාලේ පුරාවට මට හම්බෙලා තියෙන මිනිස්සු ප්‍රතික්ෂේප වීම හරහා එළියට වැටුණ මිනිස්සු. හැබැයි මම ප්‍රතික්ෂේප වීම හරහා ඊට පස්සේ මට ඉතින් යුද හමුදා ජීවිතේ අතෑරෙනවා. ඊට පස්සේ මට යම් ප්‍රමාණයක චිත්‍ර අඳින්න පුළුවන් අර ඊළඟ කාලේ කිව්වා වගේ. ඉතින් 96 මම නිකන් ඉන්න ගමන් වේදිකා නාට්‍ය වලට එකතු වෙනවා. 96 වේදිකා නාට්‍යවල වැඩකට යනවා කියලා කියන්නේ. බය වෙන්න එපා. අනිත් ටකලා වයස හදාගන්න උත්සාහ කරනවා. මේ බලන්න වයස කියන්නම් මම. එයා ඉතින් කෙලින්ම ඇන්ජිට අහන්න තියෙන එක දෙයයි ඒ ලෙවල් කරපු අවුරුද්ද මොකක්ද? නෑ මම ටක් ගාලා ඒකට උත්තර දීලා මම ආයෙ පරණ තැනට යනවා.
මම වයසරන්න හරි ආස මනුස්සයෙක්. මොකද මම මැචුවනස් එක කියන එක එන්ජොයි කරනවා මාර විදියට. මොකද මම මේ දොරෙන් ඇතුළට එනකොට වඩා දෙයක් මං අරයි යනවා. එතකොට තමයි ඒක මැචුවනස් කියලා කියන්නේ. ඒ මැචුවනස් එක තමයි අපේ ජීවිතේ සුන්දරම දේ මම දකින විදියට. මම හරි කැමති වයසට යන්න. ඒ නිසා මම වයස මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම 96 වේදිකා නාට්‍ය වීදි නාට්‍ය ශිල්පියෙක් හැට පොඩ්ඩක් නිකන් අර කලාව ඇඟේ තිබ්බ නිසා එකතු වෙනවා මේ හමුදා වැඩෙත් පොඩක් අවුල් වීගෙන නිසා. ඒතර 1996 යෞවන සම්මාන වල හොඳම ඇඳුම් නිර්මාණ ශිල්පියා හැටියට මම වේදිකා නාට්‍ය මං රඟපාපු වේදිකා නාට්‍ය යෞවන සම්මාන පළවෙනි ස්ථානය ලබා ගන්න අතරතුර මම යෞවන සම්මාන හොඳම ඇඳුම් නිර්මාණ ශිල්පියා වෙනවා 96. කොස්ටියම් ඩිසයිනර්. costume design best costume designer youth awards. එතකොට එතනින් පොඩි ඇඟට එනවා මේ පොඩි නිකන් ආගම් award එකක් තියෙනවා. වගේ පොඩි හැඟීමක් එනවා. පොරත් එකකුත් ආවා. ඔව් එහෙම එක්කුත් තියෙන්නේ නැති මොකද සුන්දර නගරයක අපි හැදෙන්නේ. ඉතින් අපි හැමතැනම එක තැනකට එකතු වෙනවා. මේ නුවර තියෙන විශේෂත්වය තමයි අර අපි හැම වෙලේම අර එක තැනකට එකතු වෙනවා. හැම කොහෙන් ආවත් කැරකිලා අපි පොඩි එක තැනකට එකතු වෙන්න ඕනේ. පැණි හෝල්ට් එකට. ඔව් නිකන් Back to the point. හරි චූටි ටවුන් එක ලස්සන ටවුන් එකක්. ඉතින් එතනින් ඔහොම ඉන්නේ මාව 2010 වර්ෂයේදී එතකොට මම 1999 මම සිවිල් ඉන්ජිනියරින් වලට ක්වොලිෆයි වෙනවා. මොකද මාව දැන් ඇඩ්වාන්ස් වල මට ඇඩ්වාන්ස් වල ලියන්න බැරි වෙන නිසා මට මාව ටිකක් අනාථ වෙනවා. ඒ කියන්නේ මට කරගන්න තිබ්බ දේවල් ඔක්කොම කඩාන වැටෙනවා. ඒතර මගේ ඇඟේ පොඩ්ඩක් නිකන් ඔය ආකිටෙක්චරල් පැත්තට පොඩි බරක් තිබ්බ නිසා මම හිතනවා මට ආකිටෙක්චර් පැත්ත හරියයි කියලා මම සිවිල් ඉන්ජිනියරින් කෝස් එකක් කරනවා. ඒතර අවුරුද්දක සර්ටිෆිකේට් කෝස් එකක් කරනවා. ඒක එච්චරව මට වැඩ කරේ නැහැ. ඊට පස්සේ මගේ අම්මගේ මිත්‍රයෙක් කරා ගන්නෝරුවේ තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රව්‍ය දෘශ්‍ය ආයතනය. ඕකේ මට චිත්‍ර ශිල්පියෙක් හැටියට ෆ්‍රී හෑන්ඩ් ආටිස්ට් කෙනෙක් හැටියට මට බැඳෙන්න කියලා කියනවා. මම ඔයාලට කියන්න මගේ පඩිය රුපියල් 165ක් වගේ දවසේ පඩිය. අවුරුද්ද 2000 ඔය ඉපදිලා මං හිතන්නේ. හරි එතකොට අපිට ඇත්තටම රජයේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හරි ෆ්‍රීලාන්ස් කෙනෙක් එහෙම තනතුරක් නැහැ පඩි ගෙවන්න. අපිට ගෙවන්නේ කම්කරු පඩිය. කම්කරුවෙක් කුෂාන් දෙපාර්ත කම්කරුවගේ පඩිය. හැබැයි එතකොට මම ඒත් එක්කම කොළඹ එනවා මල්ටි ඩිසිප්ලිනරි ඩිසයින් කියන ඩිප්ලෝමා එක කම්ප්ලීට් කරන්න. අවුරුදු 3ක මම ලංකාවේ දැකපු ඩිසයිනර් කෙනෙකුට ගන්න පුළුවන් හොඳම ඩිප්ලෝමා එකක්. හැබැයි ඒක මගේ බැජ් එකෙන් පස්සේ ඩිප්ලෝමා එක නැති වෙනවා ලංකාවේ. මම සෙකන්ඩ් බැජ් එක පස්සේ නැති වෙනවා. හැබැයි මට හම්බෙන මට චිත්‍ර ශිල්පියෙක් හැටියට ඉන්න හම්බෙන එක දවසයි මගේ ආර්ට් මේකේ ඊට පස්සේ මගේ බොස් ඩොක්ටර් රෝහන් විජයකෝන් මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක DG වෙලා හිටි කුෂන් දෙපාර්තමේන්තුවේ මම දැකපු මගේ ජීවිතේ දැකපු සුන්දරම මිනිස්සෙක්. එයා මට එන්න කෙනා ග්‍රැෆික් ඩිපාර්ට්මන්ට් එකට. Apple computers 20ක් විතර තියෙන තැනක වැඩ කරන්න හම්බෙන එකම සෞභාග්‍යයක් කියලා හිතාගෙන ඒක ඇතුළට රිංගනවා මම. මට හම්බෙන පෙරදිනේ බොටනිකල් ගාඩන් මැප් එක අඳින්න. අදටත් ඕගොල්ලන් පෙරදිනේ ගාඩන් එකට ගියොත් මං ඇඳපු මැප් එක තමයි තියෙන්නේ. අවුරුදු 30ක් 40කට මැප් එකක් තියෙන්නේ නැහැ පෙරදිනේ ගාඩන් එකට. ඉතින් මට හම්බෙනවා බර්ඩ් අයි වී පර්ස්පෙක්ටිව් කුරුල්ලෙක් අහසේ පියාඹනකොට ගාඩන් එක පේන විදිය අඳින්න. ඒතර ඒක මම මේ වෙනකොට මගේ ඩිසයිනින් ඩිප්ලෝමා එකේ හදාරමින් හිටපු සබ්ජෙක්ට් එකක්. ඉතින් මම මාස 6ක් 8ක් පුරාවට ඕක ගාඩන් එක ඇතුළේ රිංගලා මට මගේ බොස් දෙන්නේ ඩිස්නි ලන්ඩ් වල මැප් එක දීලා තමයි කියන්නේ මේ වගේ මැප් එකක් මට ඕනේ කියලා. ඉතින් මම එතනින් තමයි මගේ ග්‍රැෆික් පැත්තට මං වැටෙන්නේ. මම එතනින් තමයි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්නේ. එතනින් මගේ ආටිස්ට් ජීවිතේ නතර වෙනවා. චිත්‍ර ශිල්පී ජීවිතේ නතර වෙලා මම ඩිසයිනර් කෙනෙක් වෙනවා. චිත්‍ර ශිල්පියා ඩිසයිනර් කියන දෙන්නෙක්. චිත්‍ර අඳින්න එක්කෙනෙක් ඩිසයින් කරන්න එක්කෙනෙක්. මොනාලිසා චිත්‍රයක් Apple ඩිසයින් එකක්. ඒතර මම චිත්‍ර ශිල්පියා වෙතනින් නතර කළා මම ඩිසයිනර් කෙනෙක් වෙනවා. ඒක ඩොක්ටර් රෝහන් විජයකෝන් මට දුන්න දායාදයක් හිට මම අරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඔඩියෝ ෂෝ සෙන්ටර් එක ඇතුළේ මට ගොඩාක් සහයෝගවල් තියෙනවා. මිල්ටන් අයියා කියලා කෙනෙක් තමයි මට ග්‍රැෆික් උගන්වන්නේ. අදටත් එයා මට ෆ්‍රී ග්‍රැෆික් උගන්වපු නිසා මම අදටත් සල්ලිවට ග්‍රැෆික් උගන්වන්නේ නැහැ. මොකද ඒ මිනිස්සයා එදා මට ඒක ෆ්‍රී උගන්වපු ගරුත්වය දිගටම තියාගන්න ඕන නිසා සහ මට ඊයේ රාත් කෝල් එකකුත් තිබ්බා. මම නොදන්න කෙනෙක්ගෙන් ග්‍රැෆික් සම්බන්ධ මම කිව්වේ සල්ලිවට උගන්වන්නේ නැහැ මම. ඔයා ඕන වෙලාවක ඕන දෙයක් අහන්න මම කියලා දෙනවා කියලා. ඉතින් එහෙම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙලා ආපු මට තිබ්බේ ප්‍රශ්නේ නායකත්වොත් හමුදා නිලධාරියෙක් වෙන්න. ඊට පස්සේ ඉවර වෙන්න ඩිසයිනර් කෙනෙක් හැටියට පටන් ගන්න ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හැටියට. හැබැයි ඊට පස්සේ මගේ විෂයන් ගොඩාක් පැතිවලට විහිදෙනවා.
ඒ විහිදීම හරහා ඒ වගේත් මම පරිණත වෙනවා. ඉතින් ඒ වගේත් සමහර අය මම ක්වොලිෆයි වෙනවා. මට ක්වොලිෆයි වෙන්න ආසාවල් ඇති වෙනවා. ගොඩක් විෂයන් ඉගෙන ගන්න. හැබැයි මේ වෙනකොට මම විෂයන් කිහිපයක ඉස්සරහට යනවා. ඉතින් එහෙම විෂයන් කිහිපයකුත් තියෙනවා. ඒව ගැනත් කතා කරමු. දැන් ස්පෙෂල්ම එක දන්නවද විශේෂම දේ තමයි ඩිලන් අර රුපියල් 160 හෝ 165කින් මතත්. ඔව් ඒ වගේ ගානකින් තමයි පළවෙනිම පළවෙනි පඩිය දවස් පඩිය. දෛනික පඩිය දෛනික වැටුප. හැබැයි අද නොම්බර එකේ නිර්මාණකරුවෙක්. ඒක තමයි වැදගත්ම කාරණය වෙන්නේ නිර්මාණකරුවෙක්ට. ඒ කියන්නේ තමන්ගේ වපසරිය කොහොමද තමන්ට නිර්මාණ කරන්න කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියන කාරණාව ඔප්පු කරන්න වෙලා තියෙන සමාජයක තමයි අපි මේ වෙද්දී ඉන්නේ. ඉතින් අපි තවත් දේවල් ගැන කතා කරමු. හැබැයි පුංචි බ්‍රේක් එකකට ගියාට පස්සේ තමයි අපි ඒ දේවල් ගැන කතා කරන්න ඉන්නේ. අපිත් එක්ක ඉන්නවා එනන්ද බණ්ඩාර ඇන්ජිත් ඉන්නවා. හරි ආයමත් ඉතින් ඊයත් අඩ්බීට් එක තමයි ඔයගොල්ලන් එකතු වෙන්නේ. ඉතින් එරන්ද බණ්ඩාර තමයි අද දවසේ අපි ස්ටාර්. ඉතින් ගොඩක් දේවල් දැනගන්න තියෙන ලොකු කතාවක් එක්ක අපි මේ හිටියේ නේද? ඉතින් පොඩි බරපතල කතාවක්. ඔව් බරපතල කතාවක්. ඇත්තටම බරපතල ඉන්සිඩන්ට්ස් උත් තියෙනවා. හැබැයි ඒවා හොඳ මම හිතනවා ඒ දේවල් වලින් හොඳ ටර්න් එකක් ලැබිලා තියෙනවා වගේ ලයිෆ් එකට. ඒ වගේම ඒ පරිණතභාවයේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි අද මෙතන ඉන්නේ නේද? ඒක හොඳ අත්ලක් වුණා කියලා මම හිතනවා. මෙහෙමයි ඇතින් මම ගොඩක් කලාට දැන් අපේ අධ්‍යාපනරටාව ඇතුළේ අපිට අපි තියෙන්නේ ෆෝකස් කර මැත්ස් කරොත් ඉංජිනියර් කෙනෙක් වෙනවා, බයෝ කරොත් ඩොක්ටර් කෙනෙක් වෙනවා. ඉතින් එහෙම අපි ආර්ට්ස් කරොත් ටීචර් කෙනෙක් වෙනවා. කොමර්ස් කරොත් ඇකවුන්ටන්ට් බැංකු රස්සාවක් කරනවා. ඒක ඕවට අපි ෆෝකස් කරලා තිබ්බේ. දැන් අපිට මම අදටත් සලකනවා අපිට මේ අපේ අධ්‍යාපනරටාවේ මේ ඩ්‍රීම්ස් දෙන්න නැහැ මිනිස්සුන්ට කියලා. අපිට සිහින නැහැ. කවුරුත් කියන්නේ I want to be a chef, I want to be a designer, I want to be මොකක් හරි එහෙම එකක් නැහැ. අපි හැම වෙලේම අර වෘත්තීන් තමයි. මොකද අපි දෙමාපියන්ගේ ඔළුවට ගිහිල්ලා තියෙන ඒවා තමයි වෘත්තීන් කියලා. TV present මම දන්නවා NG TV present කෙනෙක් වෙන්න ඉස්කෝලේ කාලේ හිතන්නේ නැතුව ඇති කියලා. ඒක සමහර වෙලාවට හැබැයි අපිට ඒ ඩ්‍රීම්ස් නැහැ. ඉතින් අපි ඩ්‍රීම්ස් නැති මිනිස්සු හැටියට ඩ්‍රීම්ස් හොයන්න ගියාම හරි ප්‍රශ්නයක්. කියන්නේ ඩ්‍රීම්ස් හැමතැනම ඩ්‍රීම්ස් තියෙනවා. දැන් ඩ්‍රීම්ස් වල සිංහලෙන් අපි සිහින කිව්වොත් වැඩේ අවුල්නේ. මොකද සිංහලෙන් සිහින කියන්නේ නෙගටිව් වර්ෂන් එක. සිහින දකින්න එක. අයියෝ සිහිනකාරය. يعني කවදාවත් වෙන්නේ වෙන්නේ. හැබැයි මං කිව්වොත් I'm a dreamer. කිව්වොත් oh my god dreamer. ඒක මොක වේ වචන භාවිතය, භාෂා භාවිතය ඇතුළේ අපේ ක්‍රියේටිව් සබ්ජෙක්ට් එකේ ප්‍රශ්නයක් නේ ඉතින් ඔක. ඉතින් අන්තිමට හැබැයි මම අර අන්තිම නවත්තු පොයින්ට් එක මම රුපියල් 165 160 වගේ ජොබ් එක පටන් අරගෙන මට අවුරුදු 16ක් 17ක් විතර ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නකොට මට පුළුවන් වෙනවා ෆ්‍රීලාන්සර් කෙනෙක් හැටියට ලංකාවේ මං ආඩම්බරෙන් කියන්නේ මේක මගේ වෙන එකක් නෙමෙයි ලංකාවේ ලෝගෝ එකක try කරන උපරිම ගාන අය කරන නිර්මාණ ශිල්පියෙක් ගොන්නට එන්න. ඒ වයසේදී මගේ එක්ස්පීරියන්ස් එක අවුරුදු 15ක් විතර කම්ප්ලීට් වෙනකොට. ඒ කියන්නේ 2010 මම පටන් ගන්නවා 2010 වෙද්දි මගේ උපරිම මිලට එනවා. ඒක ලක්ෂ වලින් කතා කරන ගානට එනවා. අහන්න එපා. දැන් මම වගේ වැඩේ වගේ ලෝගෝ දුන්නොත් මම කියන්නම්. ඒක හැබැයි මම ඒක ඇතුලේ මම ආය කරන හැම මොහොතකම මට ඕන වෙනවා මේක මේ මාකට් එකේ ගොඩක් මේවට මිලක් හරි ස්ථාවර මිලක් නැතිව තියෙනවා දිලන්. ඒක මිනිස්සුට ඒක වටිනාකම නොතේරෙනකම නිසා. සිල්ලර ගන්නට දාලා තියෙනවා. ඒතර මට සමහර ගොඩක් කට්ටිය මට කතා කරලා අහනවා මේ ඔයා කොහොමද මේ ගණන් වලට මේ මිලවල් කරන්නේ කියලා. ඉතින් මම ඔකට නිකන් කතාවක් කියන්න මම ඔක මාව දැකපු තැනක් තිබ්බා ඇන්ජි මේ මම ග්‍රෆික් ඩිසයිනර් කෙනෙක්ට අමතරව මේ ග්‍රෆික් බේස් වුණාට මම මගේ විෂයන් කීපයක්ම තව තියෙනවා. මම 2001 මට මතක විදිහට මගේ සඳෝබ කියන ටෙලිග්‍රෑම් එකේ මට කොස්ටියම් ඩිසයිනින් පාර්ට් එක හම්බ වෙනවා. මගේ පළවෙනි ඩ්‍රාමා එක. ඉතින් මට මානේ ඉතින් දෙයනේ කියලා ගෙදරට ගිහිල්ලා ලොකු ෆයිල් එකක් අරගෙන ඒකේ ඉතින් මගේ සඳෝබ කියලා ලියලා කොළ දාලා චරිතවල නම් ලියලා ඒවට කලර් පැටර්න්ස් අලවලා එහෙම කරලා මම ওই ෆයිල් එක අරගෙන එනවා දවසක්. ආව ප්‍රොඩක්ෂන් මීටින් එකේදී මට මතක නැහැ පුද්ගලයා කවුද කියලා. හැබැයි කියනවා මේ මල්ලි මේ ඔබ ෆොරින් ප්‍රොඩක්ෂන් එකද ලෑස්ති වෙන්නේ කියලා ඇහුවා. ඒතර මට තේරුණා මේ මගේ අතින් වරදක් වෙලා තියෙනවා. හැබැයි වරද ස්ටෑන්ඩයිස් වෙච්ච වරදක් ඒක. කියන්නේ මේ කියන්නේ ෆොරින් ප්‍රොඩක්ෂන් කරනවා මෙච්චර හොඳට. ඒ කියන්නේ මම
කැන ඊට පොට පල්ලහැන් ම ඉන්දෝනය වගේ එක බැයි අදරත් මගේ සලකනවා මේ ඒක මට එහෙම දැනුමක් තිබිලා තියෙනවා. කියන්නේ මට එහෙම මේ කියන්නේ මට කවුරුත් නොකිව්වත් මට එහෙම ස්ටෑන්ඩයිස් වෙච්ච වැඩ කරන්න ඕනකම තිබිලා තියෙනවා. අදරත් මං හරි ආසයි දිලන් වැඩක් කරද්දී ඒ ස්ටෑන්ඩයිසේෂන් එක කරන්න. මට කවුරු හරි ප්‍රයිස් එකක් කෝඩ් කරා මම යාට යවනවා මගේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් මොනවාද පේමන්ට්ස් කරන්න ඕනේ කොහොමද මම ප්‍රිවියුස් කීයක් දෙනවද ඊට පස්සේ මම ලෝගෝ එකේ කොපිරයිට් රිලීස් කරන්නේ කොහොමද කියන්නේ බුද්ධිමය දේවල් මට බුද්ධිමය දේවල් අන්තිේ තියෙන දෙයක් නේ ලෝගෝ එකක් කියන්නේ ලෝගෝ එක අයිතිය මම ඔයාලට පවරන්න ඕනේ මම යට මිලදී ඒක හරි ලොකු රජකාරියක්. මෑත කාලේ මේ බුද්ධිමය දේපල ගැන ලොකු ප්‍රශ්න එකක් ඇති වෙනවා විශේෂයෙන්ම මේ ආර්ට් එකේ තියෙන ඒ කියන්නේ මම කියන්නේ ආර්ට් එක කියන්නේ කොන්සෙප්ට්ස්. ඉතින් ඒවට මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොකද ලංකාවේ තියෙන ෆිසිකල් බුද්ධිමය දේපල. ඒ කියන්නේ අතින් ඇල්ලිය හැකි දේපල වලට තමයි නීතිය හැදිලා තියෙන්නේ. ඔව්. ඉතින් මට ඇත්තට මට බුද්ධිමය දේපල වලදී මට ලොකු ගැටලු කීපයකුත් ඇති වෙනවා. ඒ කියන්නේ මම ඔය පේටන් හවුස් එකට ගිහිල්ලා මම 2002 මගේ ඩිප්ලෝමා එක ඉවරනා මම කරපු නිර්මාණයකට පේටන් ගන්න ගියාම ඒක නිර්මාණයක් හිට හඳුනා ගන්න ඒ කට්ටියට හැකියාවක් ඇති වෙන්න ඒගොල්ලන්ගේ තියෙන දැනුමත් එක්ක. ඉතින් ඔය වගේ ගැටලුත් එක්ක මම try කරනවා මේක ඇතුලේ ඉස්සරහට යන්න. ඉතින් මං කියන අපේ රටේ මේ සියලුම කලාවල් දිලා මේ කලාකරුවා කියන එක්කෙනාගේ තියෙන වැලියු එක මේ ලෝකේ thinking හදන්නේ මිනිස්සුන්ට සිතුම් පැතුම් එකතු කරන්නේ මිනිස්සුන්ට අලුත් අවකාශයන් දෙන්නේ කලාකරුවෙක්. කියන්නේ සාහිත්‍ය එකන අපි හරි මේක ලොකු විෂයක් හැබැයි මම කියන්නේ මේ කලාකරුවට තියෙන වටිනාකම මට හරි මම හිතනවා මීට වැඩි වෙන්න ඕනේ ලංකාවේ කියලා. මම අපිට කිලෝමීටර් 20 ගානක් එහා පැත්තේ ඉන්දියාවේ නළුවෙකුට ගෙවන ගාන හැබැයි එතන ප්‍රශ්නයක් තියෙනවා මොකද ඒගොල්ලන්ගේ මැජර් පොපියුලේෂන් එකත් එක්ක. හැබැයි අපේ රටට එනකොට අපි ඒක හැම වෙලේම හිතවත්කම උඩ හොවා කරගෙන මම අපි එකතු වෙලා ඩිලන් මේකට වටිනාකමක් ඇති කරන්න ඕනේ. හරි. මම ඇත්තටම ටෙලිවිෂන් මේ රූපේ චුට්ටක් එන්න අකමැති හිටපු මිනිස්සෙක් මම බොහෝ විට ඉන්ටර්වියුස් වලට ගිහුවා මම පුළුවන් තරම් මගේ ඇරලා හිටියා. හිටියෙත් මොකද කතා කරන්න ඕන ටොපික්ස් සමහරව කතා වෙන්නේ නැහැ අපි. මොකද ඒකට කමර්ෂල් වැලියු එකක් නැහැ කියලා වෙන්නේ නැති. හැබැයි මම කියන අපිට පුළුවන් වෙන්න ඕනේ දැන් මේ ස්ටෑන්ඩයිසේෂන් හදන්න එන්ජි මගේ ටීප්‍රසන්ට එක මගේ ස්ටෑන්ඩයිසේෂන් මොකක්ද මම කවුද මං අඳින්න මොකක්ද මොකද මම ලංකාවේ චරිත කීපයක් මොකද මම ඊට පස්සේ මම එනවා මගේ ඉන්ඩස්ට්‍රීස් ගොඩක් එනවා මම එනවා සෙලිබ්‍රිටි මැනේජ්මන්ට් පැත්තට ස්ටාර් නෙහාර පීරිස්ගේ මැනේජර් වෙලා ඉන්නවා මම 2011 යම් පොඩි කිටි කාලයකට ඊට පස්සේ ලංකාවේ නාද්‍රෝ බෑන්ඩ් එකේ මැනේජර් හැටියට මම මාකටිං ඇන්ඩ් PR බලනවා ඒක අවුරුදු 10ක් මේ 10 වෙනි අවුරුද්ද රකිත වික්‍රමරත්න කියන නාද්‍රෝ ලීඩර්ව බ්‍රෑන්ඩයිස් කරන්න රකිතගේ මැනේජ්මන්ට් එක පිටිපස්සේ මැනේජර් හිට මම ඉන්නවා. ඒ වගේ ලංකාවේ බිලී ෆර්නෑන්ඩෝලා වගේ රසංග දිසානායකලා හදන්න ඒ චරිත හදන්න මට මගේ බ්‍රෑන්ඩින් නොලෙජ් එක මම පාවිච්චි කරනවා. බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ කොහොමද? මොකද අපේ රටේ මම 2002 මොරටු විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙක් හැටියට මම මගේ ගුරු වෘත්තිය පටන් ගන්නවා. එදා ඉඳලා මට ඕන වෙනවා මේ ළමයින්ට හරිදේ උගන්නන්න. ඒ හරිදේ ඇතුලේ මම දැකපු ලොකුම දේ තමයි අපේ රටේ ඉතින් මේ ළමයි මාර දක්ෂයි. මේ රටේ මාර දක්ෂයෝ ඉන්නවා. මම දැන් ඉස්සෙල්ලා කොහොනේ මම යම් මිලක් ගන්නවා මේ රටේ මට වඩා ඉන්නවා මාර දක්ෂයෝ ටික. ඒ කට්ටිය එළියට ඇවිල්ලා නැහැ. ඒ කට්ටිය දන්නේ නැහැ තමන් නිර්මාණ ශිල්පියෝ කියලා. Facebook එකේ බලනකො එන්ජි මේ අර පොඩි මෙමේස් හදන්නේ අපි මාස ගානක් හිතනවා මේකට මොකක්ද ලියන්නේ කියලා. අනේ වචන දෙකෙන් කියලා තිනවා පොඩි මෙමේ එකක් හදලා. සාන්තව දාලා. ඔව් දාලා සාන්ත හරි කවුරු හරි ඕක ඇතුළේ ඉන්නවා. හැබැයි ඒගොල්ලන් ක්‍රියේටිව් කියලා දන්නේ නැහැ. ඒගොල්ලන් සමහරට බැංකුවක වැඩ කරන කවුරු හරි කොහේ හරි IT කරන පොඩි ළමයෙක්. හැබැයි අපි concept papers අරගෙන ලොකුට ලියන්න හදන ඒවා. සමහර පේජ් ඇඩ්මින්ලා ඉන්නවා මේ network engineering වගේ විෂයන් කරන්නේ. හැබැයි ඒගොල්ලන් ඒ කියන දේ දිලන් ක්‍රියේටිව්නේ. හැබැයි අපේ රටේ ඒගොල්ලන් ක්‍රියේටිව්ව අයිඩෙන්ටිෆයි කරන්නේ නැහැ. මොකද අම්මට ඕන නිසා බැංකු රස්සාවකට ගිහිල්ලා. තාත්තට ඕන නිසා ඉංජිනේරින් කළා. මාමා දොස්තර නම් පුතා දොස්තර වෙලා එහෙම වෙලා තියෙන අපිට. ඉතින් ඒගොල්ලන් අපි ස්ටෑන්ඩයිස් කරගන්න ඕනේ. ඒගොල්ලන්ව ගේන්න ඕනේ බැංජි. මම බලාපොරොත්තු මම ඇත්තටම අද ඔයගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එකට එනකොටත් මම හිතුවේ දැන් ඔයගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එක මගේ ගෙදර අවුරුදු 13ක් ටීවී රේඩියෝ පත්තර නැහැ. මම ටීවී නැති මිනිස්සෙක්. අතුරු ප්‍රශ්නයක්. එතකොට
ඒ දේවල් නැති එක එකනේ මහන්න බයි ප්‍රශ්නයක් ආපුගම සමහරලාට හිතනවා ටීවී රේඩියෝ පත්තර නැති වුණාම ක්‍රියේටිවිටි හැදෙන්නේ නැහැ වගේ එකක්. එතකොට කොහොමද එරන්ද බණ්ඩාර තමන්ගේ ක්‍රියේටිවිටි එක හදාගත්තේ හොයාගත්තේ? ඒක දැන් ඔයා හිතනවාද මේ අපේ ටීවී රේඩියෝ වලින් රේඩියෝ දෙනවා කියලා? මම දන්නේ නැහැ. අපිට අපේ අධ්‍යාපන ක්‍රමයේ ඔබට බාර ඒක තමයි අපි තහන්නේ. නෑ විලන් මෙහෙම එකක් තියෙනවා මම දැකපු මම මීඩියාවල මම ටෙලිඩ්‍රාමා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා ටීවී වැඩවලත් යම් ප්‍රමාණයක හිටපු මිනිස්සෙක් අවුරුදු 13කට කලින් මම මේ සියලුෙන් අයින් වෙනවා 12කට කලින් ඇත්තටම ගත්තොත් අයින් වෙන්න හේතුව තමයි මට ඕන වෙනවා මම අර කලින් කිව්වේ මේ ෆොරින් ප්‍රොඩක්ෂන් එකකටද ලෑස්ති වෙන්න කියලා අහපු වචනය සහ ඒව මගේ හිතවල තියෙන්නේ නැති මට ඕන හොඳ වැඩත් එක්ක ඉන්න. ඊට පස්සේ මම ෆොරින් ප්‍රොඩක්ෂන් වලට එකතු වෙනවා. ෆොරින් ටීවී කමර්ෂල් වල ෆොරින් ඩොකියුමන්ට්ස් ඒව ඇතුලේ දැකපු ප්‍රොෆෙෂනල් ප්‍රැක්ටිස් එක මම සමහර තැන්වලදී අපේ රටේ දකින්නේ නැහැ. දකින්නේ නැත්නම් මේ රටේ වැරද්දක් නෙමෙයි සිස්ටම් එකේ වැරද්දක්. අපි සිස්ටමයිස් කරලා අපේ වෘත්තියක් කියලා උගන්වන්නේ මොනවද අපේ රටේ? අපේ කැමරා වෘත්තිය කැමරමන් කෙනෙක්ව හදන්න කියන වෘත්තිය කොච්චර සපෝට් එකක් තියෙනවද යාට ඒක වෘත්තිය නිපුණත්වයක් ටීවී ප්‍රසන්ටර් කෙනෙක්ව හදන්න වෘත්තියෙන් කොහෙන්ද අපි ඉගෙන ගන්න තියෙන්නේ කොහෙද අපිට හරියට උගන්වන්න තියෙන්නේ ඒව නැහැ අපිට ඉතින් ඒ නිසා මට ඕන වෙනවා පොඩි බ්‍රේක් එකක් ගන්න. ඉතින් මම පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ඒතර මම තීරණය කරනවා මගේ ගෙදරින් ටීවී රේඩියෝ සහ පත්තර කියන සියලු දේ අයින් කරලා ජීවත් වෙන්න. මොකද ඊට පස්සේ අතර මම අද ඔයගොල්ලන් ආර්ට් බීට් වලට මට එන්න කියලා දෙපාරක් තුන්පාරක් මගේ කමියුනිකේට් වුණාම මම ඇත්තටම මට යම් කිසි මම ඔයා මේ මගේ පුරුද්දක් තියෙනවා මම බොරු කියන්නේ. ඒක මගේ හැටියක්. එතකොට ඔයගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එකේ යම් කිසි දෙයක් කරන්න උත්සාහ කරන එක ගැන මට යම් ප්‍රසාදයක් තිබ්බා. ඒ ප්‍රසාදය ඇතුලේ තමයි මම ඇත්තටම මේ දොරෙන් ඇතුළට ඇවිල්ලා ඔයගොල්ලන් එකට එකතු වෙන්නේ. මේ මොකද ඒ ඇඩ්-ඔන් එක ඒ වැකියුම් එක කවුරු හරි ෆිල් කරන්න ඕනේ. ඒක මොන විදිහෙන් හරි කමන්න එක ෆිල් වෙන්න ඕනේ. මිනිස්සුන් එක්ස්පෝස් වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ තියෙන ඇලන්සලිට එන්න ඕනේ. ඉතින් ඒ නිසා මට ඕන අර ඉවත් වීම ඇතුලේ මට සාධාරණීකරණයක් කරගන්න. ඉතින් ඔහොම ඇවිල්ලා එකතු වෙච්ච මේ කතන්දරත් එක්ක ඊට පස්සේ මම යනවා ඉවෙන්ට් මැනේජ්මන්ට් පැත්තට. මගේ ඊට පස්සේ මොකද මට මතකයි 2017 දෙසැම්බර් 31 ජාතික නාලිකාවක මම කරපු මොකද මම ඉවෙන්ට් වල ක්‍රියේටිව් පටන් ගන්නවා. ඒතර ලංකාවේ තිබ්බ ලොකු ඉවෙන්ට්ස් පහුගිය කාලේ ගත්තොත් the bear fest කියන්නේ නාද්‍රෝලගේ ගොඩාක් ඉවෙන්ට්ස් වල මම දැකලා තියෙනවා එරන්ද විශාල කාර්යභාරයක් කරනවා. ඔව්. මොකද ඉවෙන්ට්ස් වල ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් හිට වැඩ කරන්න පටන් ගත්තා පස්සේ මම දකිනවා මේ ලොකු කාර්යයක් අපිට තියෙනවා කරන්න. මම අර වේදිකා නළුවෙක් හිට ඉගෙන ගත්ත ලයිට්ස් වේදිකා නළුවෙක් හිට ඉගෙන ගත්ත ස්ටේජ් වල කොරියෝග්‍රැෆි මම පාවිච්චි කරන ඉවෙන්ට්ස් වලට. ඊට පාවිච්චි කළා මට පුළුවන් තරම් සාධාරණීකරණය කරනවා. එතකොට වර්ල්ඩ් බුඩි සමිට් එකේ ලංකාවේ තිබ්බ මම ක්‍රියේටිව් ඩිරෙක්ටර් හිට වැඩ කරනවා. ඉතින් ඒවා මට මතකයි දෙසැම්බර් 31 ප්‍රෝග්‍රෑම් එක බෙර ෆෙස්ට් එක ටීවී එකේ ගිහිල්ලා ටයිටල් යනකොට මේ මට හරි සතුටක් තිබ්බා මේ ටයිටල් එකේ එරන්ද බණ්ඩාරගේ නම යනකොට මේ ක්‍රියේටිව් ඩිරෙක්ටර් හිට මේ මම යම් හොඳ දෙයක් කරන්න අවුරුදු 13ට පස්සේ මට පුළුවන් වුණා කියලා මේ වෘත්තීය මට්ටමේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඇන්ජි මේ වගේ ප්‍රෝග්‍රෑම් හරහා මිනිස්සුන්ට වෘත්තීය නිපුණත්වයේ වෘත්තීයට හිතන්න පුළුවන් කමක් දෙන්න පුළුවන් නම් මේ මියුසිෂියන් කෙනෙක් කොහොමද ප්‍රොෆෙෂනල් මියුසිෂියන් කෙනෙක් වෙන්නේ? මගේ බ්‍රෑන්ඩයිසේෂන් කොහෙද තියෙන්නේ? මගේ බිස්නස් කාඩ් එක මොන වගේ වෙන්න ඕනේද? මම කියන්නේ හැමෝටම වෙබ් එකක් තියෙන්න ඕනේ. හැමෝටම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් තියෙන්න ඕනේ. අපි එකතු වෙන්න ඕන රටක් හැටියට. අපි එකතු වුණා නම් අපිට පුළුවන් මේ රයිට් අපේ වැලියුස් බිල්ඩ් අප් කරගන්න. මම කියන්නේ ඇන්චි ඔයා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. බ්‍රෑන්ඩයිසේෂන් වෙන්න ඕනවා. මම බ්‍රෑන්ඩ් එකකට මම මොනවද කරන්නේ? මම නොකරන්නේ මොනවද? මම අඳින්නේ මොකද්ද? මම අඳින්නේ නැත්තේ මොකද්ද? මම හැසිරෙන්න කොහොමද? මම හැසිරෙන්නේ නැත්තේ කොහොමද? මේ හැම දෙයක්ම මේක ඇතුලේ තියෙනවා. ඒක මම කන්සෙප්ට් ඩිසයිනර් කෙනෙක් හිට මම ওই පාර්ට් එකත් කරනවා. මම කස්ටියම් ඩිසයිනර් කෙනෙක් හිට මම ඒ පාර්ට් එකත් වෙනවා. මම ඉවෙන්ට් පැත්තේ ඉන්නවා. මම ඊට පස්සේ තව ගොඩක් දේවල් තියෙනවා. මම දන්නේ ඔයාලා කාලේ කොහොමද කියලා මට කාලේ තියෙනවා ඊට පස්සේ මට 2010 දී මට 2019 විතර මට ඔපචුනිටි එකක් හම්බ වෙනවා මේ මොටිවේෂන් ස්පීකර් කෙනෙක් වෙන්න. මගේ මිත්‍රයෙක් මට කතා කරලා කියනවා එරන්ද ඔයා නිතරම කතා කරනවා මේ රට හදන්න ඕනේ රට ගොඩ ගන්න ඕනේ රටට මොන හරි දෙයක් දෙන්න ඕනේ. අයියෝ මේක වෘත්තීය වශයෙන් කරන්නේ නැති කියලා. ඊට පස්සේ මම අහනවා මොකද්ද වෘත්තීය?
මංකෝ මට මං කියන්න ඕන කෙනෙක් මයි උදව වෙන ම උදව කරන්න ටසක හෙම මේ රඳ මේ වෘති වශයෙන් කරන්න කියලා එසේ ඉසුරු කියලා මගේ කෙනෙක් ඉතින් මං මට ආරාධනාවක් හම්බෙනවා මොටිවේෂන් ස්පීකර් කෙනෙක් ඇයට කතා කරන්න. ඉතින් මං මෙලිබන් ගාමන්ස් කියන ලංකාවේ රට පුරා තියෙන ගාමන් ඉන්ඩස්ට්‍රි එකේ මේකක ඒගොල්ලන්ගේ ෆැක්ටරි 13ම ලයිෆ්ස්ටයිල් ඇන්ඩ් ගෲමින් මං එතනදී කතා කරන්නේ කොහොමද ඔයා වෙන්නේ? කොහොමද මම වෙන්නේ? අපේ ගොඩක් වට අපි වෙන්නේ අපි තව කවුරු හරි වෙන්න තමයි try කරන්නේ. අපි අරයා වගේ වෙන්න හදනවා. හැබැයි අවුරුදු 14 මගේ වයස අවුරුදු 14දී මම මාව හොයාගත්ත මිනිස්සෙක්. ඒ මාව හොයා ගැනීම තුළ අදටත් මගේ ඇතුළේ ඉන්නේ මම ජීවිතේ බයම මට මාව නැති වෙනවට. මොකද මම මාව හොයාගත්ත මිනිස්සෙක්. මොකද මට කවුරුත් තුනේ රඟපාන්න දෙයක් නැහැ. මිනිස්සු වෙනුවෙන් මම ප්‍රසන් කරන්නේ මම. ඉතින් එතකොට මට ලේසි මාව මේන්ටේන් කරන්න. මම අඳින්නේ මට ඕන දේ. මම තෝරගෙන ඉවරයි මම මේක අඳින්නේ කියලා. ඒ නිසා මම ඇඳුමක් ගන්න ගියත් මේ හැම රැක් එකම හොයන්න ඕනේ නැහැ. මට ඕන රැක් එකේ ආයි සුදු නම් සුදු, කළු නම් කළු මම ඒක හොයාගත්තා. ඒකේ නැත්තම් මං හැරිලා ආවා. ඇඟට හරියන එක නෙමෙයි මං අඳින්නේ. මට හරියන එක. මට හරියන එක හොයාගත්තාම මට ලේසි ජීවත් වෙන්න. එතකොට අපි අපේ ජීවිතේ හරි ලේසියෙන් ගලාගෙන යනවා. ඉතින් ඒ නිසා මම හොයාගත්ත මම නිසා මට හිතුණා මේ මම එතනින් එහාට දෙයක් දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මොටිවේෂන් ස්පීකර් කෙනෙක් හැටියටත් මම යම් දේවල් ටිකක් කරලා ගොඩක් දෙනෙක්ගේ ජීවිත වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒකත් ලොකු සතුටක්. ඉතින් ඒ වගේ තව ඉතින් වෘත්තීන් ගොඩක් එකතු වෙනවා. චෙෆ් කෙනෙක් වෙන්නේ කොයි කාලෙද? චෙෆ් කෙනෙක් වෙන්න නෑ මෙහෙම අහමුකෝ අපි මෙහෙම අහමු ඒකත් නෙමෙයි. මොනවද කරේ නැත්තේ? ක්‍රිකට් ගැහුවද? මම හිතන්නේ හරි ලේසි ප්‍රශ්නේ මොනවද නොකරේ කියන හැබැයි මෙහෙම ඉදිරියට වෙලා තියෙන අපි අද ජීවිතේ කියන මේ gift එක හම්බුනහම මේක ඇතුලේ සුන්දර දේවල් තියෙනවා අපිට විඳින්න. අපි ෆ්‍රේම් දාන් ඉන්නවා මම ඩොක්ටර් කෙනෙක් මම උයන්න ඕනේ නැහැ කියලා. ඩිලන් මේ මම පෞද්ගලිකව කැමති අපේ රටේ සියලුම පිරිමි උයන්න දන්නවනේ. මාත් එකෙම. ඒකයි රයිට්. එතකොට මම එහෙම කියන්නේ මොකද මට උයන්න පුළුවන් කියලා දැනගත්තේ මම ස්කවුට් කෙනෙක් හැටියට මම කැම්ප් වල උයලා තියෙනවා. මම කිචන් හෙඩ් වෙලා ඉඳලා තියෙනවා. මම පොඩි වැඩ කරලා තිනවා කිචන් හෙඩ් කෙනෙක් හැටියට. හැබැයි මම වෘත්තීය උයන්න ඕනද නැද්ද කියන එක මට ඔලුවට ආවේ රැටටූලි කියන කාටුන් එක බැලුවාට පස්සේ. මොකද අපේ අම්මා මට ඉස්සර මතකයි මොනවා හරි වුවහම මේ ලුණු බලන්න කිව්වහම මම නිකන් සුවඳින් ලුණු ටිකක් දාන්න වගේ කියලා කියන අවස්ථාව තිබ්බා. මට පස්සේ තමයි තුන්නේ මගේ ගාව එහෙම ඇතුලේ පුද්ගලයෙක් ඉන්නවා උයන්න කැමති සහ මේ උයන දේ ෆීල් වෙන මිනිස්සෙක්. හොඳ රහ බලන්න පුළුවන් කෙනෙක්. ඔව් රස කියන්නේ කලාවක්. රස කියන්නේ කලාවක්. රස කියන එක රස නිර්මාණය කරන්නේ කලාවක්. ඔයා උයන්න මේ කියන්නේ කඩේට ගිහිල්ලා බඩුව තෝරන තැන ඉඳලා තමයි උයන්න පටන් ගන්න. අලගෙඩිය හරි බොන්චි එක හරි තෝරන තැන ඉඳලා ඒක ගෙනල්ලා හොදලා කපන එකත් ආර්ට් එකක්. උයන එක උයන 3-5 වැටෙන වෙලාවල් ඒකෙන් එන ඇරෝම එක ෆීල් එක ඇතුලේ ඉන්න එක සහ බෙදලා ඒක කනකොට එන ඒ අනිත් කන කෙනාගෙන මූඩ් එක ඒක පුදුම දෙයක්. ඉතින් මට උයන්න මන් දන්නේ නැහැ මට මොකද්ද උයන ඇඟේ අමාරුවක් තිබිලා තියෙනවා. ඉතින් අන්චි ඔහොම ඉන්නකොට මට මම අවස්ථාවක මම රෙස්ටොරන්ට් චේන් එකක් පටන් ගන්නවා. තව යාළුවෝ කීප දෙනෙකුත් එක්ක එකතු වෙලා මම පොඩි ෂෙයා එකක් දාලා ඒක ෆේල් වෙනවා. ඇත්තට මේ ප්‍රොජෙක්ට් එක ෆේල් වීම හරහා මට තේරෙනවා මේ නෑ මම මේක පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන විෂයක් කියලා. ඉතින් ඒ නිසා මම නම් NVQ level 4 qualified මම chef කෙනෙක් හැටියට. ඉතින් designer කෙනෙක්ට අමතරව ඉතින් chef වැඩත් කරනවා. මේ දවස්වල නම් ඉතින් මේ දවස්වල නයිමිරිස් වැඩේක ඉන්නේ. නයිමිරිස් වවනවා? නෑ නයිමිරිස් පවුඩර් එක හැදුවා. right. ඊට පස්සේ දැන් නයිමිරිස් සෝස් එක හදනවා. මොකද මට ලොකු වුණකමක් තියෙනවා මේ ඒක ටිකක් ඉහළ වෙළඳ නාමයක් තියෙන නිකන් ලෝකයට යන්න පුළුවන් අපේ කියලා යුනික් ටේස්ට් එකක් හදන්න. ඒක රිසර්ච් කරනවා. ඊට අමතරව අජිනමොටෝ වෙනුවට මතර මගේ යාළුවෙක් තමයි රිසර්ච් කරන්නේ. මම අයිඩියාස් දෙන එක මම කන්සෙප්ට් ඩිසයිනර් කෙනෙක් කියලා. තීව රසකාරක වෙනුවට ඇත්තට මේක එළවලු වල එක්ස්ට්‍රැක්ට් එකක්. ඒකට හිමාලයන් සෝල්ට් අර මොකද ඒක කලවම් කරන්නේ ඇඟිලි වල කියන්නේ ඒක මැෂින් එකෙන් කලවම් කරන්න බෑ. ඉතින් හරියට දැන් ඒක අපි රිසර්ච් කරා යනවා. ඉතින් කුකින් කියන්නේ මගේ ජීවිතේ මේ මගේ හැම ප්‍රොෆෙෂන් එකක් මගේ හොබි එක. ඒ නිසා මට ලේසි. උයන එක
මම උයන එක දැඩි ලෙස එන්ජෝයි කරනවා මම ගෙදරත් යනවා මගේ වයිෆුත් අතර මම ක්වොලිෆයි වෙන්න ක්ලාස් යන්න පටන් ගත්තා යත් වෙන්න පටන් ගත්තා දැන් යත් චෙෆ් මාත් චෙෆ් යත් ඩිසයිනර් මාත් ඩිසයිනර් ඒතර කලින් කවුරුත් ඉන්නේ නැද්ද you are හොඳ ප්‍රශ්නයක් නේද මගේ හොඳ ප්‍රශ්නයක් ක්‍රියේටිව් ප්‍රශ්නයක් නෝමලි වාගෙන ගියා ප්‍රොෆෙෂනලි ඉන්නේ ඒක අපිට අර ඕන ඇතර මොකද සමහර වෙලාවදී අපිට පේපර් ක්වොලිෆිකේෂන් එක කියන එක ඕන වෙනවා අනිත් එක දිලන් මං කාර්ය කැමතියි කියන්න මගේ මේ වැඩසටහන බලනවා නම් කවුරු හරි හිතනවා නම් මම ඩිසයිනර් කෙනෙක් විතරයි මට ඇති කියලා කාටරි ෆීල් වෙනවා මම ඩොක්ටර් කෙනෙක් විතරයි මට ඇති කියලා නෑ එන්ජොයි කරන්න ජීවිතේ තව තියෙනවා ප්‍රොෆෙෂන්ස් අපලන් කැමති නැහැ ඇතුළේ ඉන්න හැංගිච්ච මිනිස්සෙක් එයාව ගන්න උත්සාහ කරන්න එළියට ඒතර එයාව ගත්තාම සමහරලාට හරි ලස්සනයි නිලන් ජීවිතේ මම දන්නේ හරි ෂෝක් ඉතින් එහෙම ඉගෙන ගත්තාම ඉතින් පොඩි දේවල් ඔලුවට එන එක ඉන්සයිට්ස් ඉතින් ඒවත් එක්ක ඉන්න ගියාම මේ හරි විඳින්න පුළුවන් කියලා ඔව් වෙන එකක් තියෙන්නේ ඒකේ ඔව් ජීවිතේ විඳින්න පුළුවන් කියලා මට හිතෙනවා ඒක තමයි ඩිලානෝටත් කියන්නේ හැම වෙලාවෙම ඊට වඩා ක්‍රියේටිව් වෙන්න ඕකේ ඔව් මගේ ක්‍රියේටිවිටි ගොඩාක් මදි කියලා මට තේරෙනවා ඉතින් ඔයා ක්‍රියේටිව් විදිහට පුළුවන් නම් මට බ්‍රේක් එකකට ගිහින් පෙන්නන්න රයිට් අම්සයා ඉතින් හැමලේම කොරියන් වචනයක් දාගන්න එපා ඉස්සරහට ක්‍රියේටිව් කියලා. ඒක ක්‍රියේටිව් නෙවෙයි ඒක භාෂාවක්. නේද නන්ද? රයිට් ලස්සන වෙන්න බලන්න. හරි දැන් අපි බ්‍රේක් එකකට යන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඔව්. හරි දැන් අපිට තව එරන්දත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් මගේ ෆෝන් එක එරන්දත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් දැන් අතරම මම හිතන්නේ මේ කතා කරපු දේවල් වලින් දිලන් අතරම පර්සනලි මාවත් මොටිවේට් වුණා. ඒ කියන්නේ අපි තව අපිව හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ අපිව ක්‍රියේට් කරගන්න. අපි හොඳ සිග්නේචර් එකක් විදිහට මේ රටේ අපේ ක්වොලිටි එක මේන්ටේන් කරන්නේ කොහොමද? මේ හැමදේම ගැන මම හිතන්නේ මේ වෙලාවෙත් මේ කතා බහදී මේ කියපු වචන ඇතුළත හොඳ මොටිවේෂන් එකක් තිබුණා. ඉතින් බලාගෙන හිටපු ඔබටත් මම හිතන්නේ අනිවාර්යෙන්ම හොඳ උත්තේජනයක් එන්න ඇති. අපි කොහෙටද යන්න ඕනේ? කොතෙන්ටද යන්න ඕනේ? කොතනින්ද අපේ ගමන අවසන් වෙන්න ඕනේ? නැත්නම් තාම පටන් ගන්න නැද්ද? මේ කියන ප්‍රශ්නාර්ථයන් ඔබටත් මතුවෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා හොයාගන්න තමන්ව මේ මොහොතේ ඉඳන් නේද? උත්සාහ කරන්න හොඳ මිනිස්සෙක් වගේම හොඳ ක්වොලිටි එකක් තියෙන පුද්ගලයෙක් වෙන්න. හොඳ ස්ටෑන්ඩඩ් පර්සන් කෙනෙක් වෙන්න තමයි අපි හැම වෙලාවෙම try කරන්න ඕනේ. අනිත් එක තමයි එරන්දගෙන් තව දේවල් අහන්න තියෙනවා විශේෂයෙන්ම මේ ඉන්ටර්නැෂනලි ගනුදෙනු කරනකොට ඒ ක්වොලිටි එක කොහොමද මේන්ටේන් කරන්නේ කියන කාරණාව කොහොමද ගනුදෙනු කරන්නේ? ඔව්. ඒක නේද අමුම කියන්න ඕනේ. ඔව් කොහොමද ගනුදෙනු කරන්නේ කියන එක. ඉතින් අපි කතා කරන්න ඕනේ. දැන් ඊට කලින් බ්‍රේක් එකක් ගන්න ඕනේ. ඔව් ගන්න බ්‍රේක් එක දැන්. right එහෙනම් අපි මේ ඉන්නේ යූත් ආර්බිට් එක කතා කරමින් හිටියේ එරන්ද බණ්ඩාරත් එක්ක අපි සූදානම් බ්‍රේක් එකකට යන බ්‍රේක් එකෙන් පස්සේ අපි කතා කරනවා ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්නේ කොහොමද බ්‍රෑන්ඩ් එකක් හැටියට. මේ යූත් ආර්බිට් රයිට් ආයත් අපි යූත් ආර්බිට් එක ඉතින් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා මේ වෙලාවේදී මොකද එරන්ද බණ්ඩාර කිව්ව ඩීටේල්ස් කිව්ව කරුණු කාරණා යූත් එකට නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එකේ ඔඩියන්ස් එකට කොච්චර වැදගත්ද කියලා ඔයාලට තේරෙන්නේ නැති අංජිත් කිව්ව අංජිට පර්සනලි ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වුණා කියලා සහ අපි මේ වෙලාවේ කරන වැඩෙන් කොහොමද මේ එන්ජොයි කරන්නේ? ඒ කියන්නේ අපිට හැම වෙලේම තියෙන පොඩි රෝගයක් මේ යන්න ඕනේ වගේ එකක් තියෙනවා. දැන් අංජිටත් එහෙම යන්න ඕනේ වගේ එකක් තිබ්බනේ. රැ වෙලානේ. ඉතින් මේ කොහොමද මේ යන්න ඕනේ කියන්නේ නැතුව වැඩේ ඉවර කරගන්නේ? මෙහෙමයි දැන් අපි ගොඩක් කලාට හැම විෂයක්ම ගත්තොත් මේ ප්‍රොෆෙෂන් එකේ මම හැමෝටම කියන්නේ තමගේ ක්වොලිටි එක මේන්ටේන් කරන්න, ඒ වගේම තමගේ ප්‍රයිස් එක මේන්ටේන් කරන්න, හොඳ සර්විස් එකක් දෙන්න. ඒ සර්විස් එක දෙන්න තමන් කොහොමද තමන්ගේ වෘත්තීය නිපුණත්වය හදාගන්න ගමන් ප්‍රයිස් එක වැඩි කරගන්න ඕනේ. එතකොට මගෙන් ගොඩක් වෙලාවට හද වෙනකොට යම් පිරිස් ප්‍රශ්න අහනවා සහ කොහොමද මේක කරගන්නේ රයිට්. මගේ ගත්තොත් එහෙනම් මම ඉන්ටර්නැෂනල් මාකට් එක ඇතුළේට එනකොට මම දැකපු දෙයක් තිබ්බා. ඒ කියන්නේ ලංකාවේ තුල වුණත් සමහර ලංකාවේ මම වැඩ කළා තියෙන කෝටිපති සමහර චරිතවලට ඒගොල්ලෝ ලොකු දැනුමක් තිබ්බේ නැහැ අංජි මේ ලෝගෝ එකට මම කොච්චරක් විදන් කරන්න ඕනද කියලා. සමහර කට්ටියගේ කම්පැනි වලින් මට ආවිලා කෝල් එකක් කරලා ඒගොල්ලන් බජට් එක ගුවම හරි දුක හිතුණා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කම්පැනි එකේ මේ channel රෙද්දක්වත්
එච්චර වටින්නෑ මේ ගැන ඊටතලා ගණන් අඩුයි මේ ගැන ජාපද ඉටලා ගනම් වැඩි එවලාස්ටිං ලෝග එක හදන්න ලොකු බජට් එකක් මේ වෙන් කරලා නැහැ ඒකන ඒගොල්ලන්ට තේරෙන් නැහැල මගේ ලෝග එකක් කියන මගේ මව රෙප්‍රසන් කරන අයිකොන් එක කියලා මේක හැබ මගේ සමහට මංහන ඔගොලාගේ අතේ තියන ෆෝන් එක මොක යිෆෝන් එකක් හරිමක් ලොකු බ්‍රන්් එකක් සම්සුන්මක් හොඳ බ්‍රන්් මංහන ඒක ලෝගක් ගැන ඔගොලන් දන්නවාද කියලා ඉතිහාස කතාව කොහෙත් තියෙන්නේ කියලා ඉතිං හොද ලෝගෝස් කියල කියන BMW කියල කියන BMW හදන්න ප්ලේන් එක ප්ලේන් එක බර දෙව කරකට පේන එලිමට එක තමයි ලෝග තියෙන්නේ මර්සිඩීස් බෙන්ස් කියලා කියන්නේ ඊතල් තුනක් දෙපුම් පැතර තිය ඒගොලන්ට ඕන්න ප්ලේන් හදන්න නැව් හදන්න කාර් හදන්න බැගලන් සක්සස් වන්න කාර් හරි ඒවගේ මේ ලෝගෝස්වලට ඉති ලස්සන ස්ටෝරීස් තියනවා ඒ ඇතු ලස්සන කතන්දර තින මිනිසු හරි ප්‍රව් වෙන්න පුළුව හරි ලැම්බෝගෙන කියන්නේ ලෑන් මාස්පෙම් ටක්ටර එක ලන්බෝගි හදන ටක්ටර එක ටක්ටර ෆලේ ෆෙල් වෙන අන්තිමට කාරක සක්සස් වෙනවා ඉතින් ලෝග හදන නිකන් බැහැතින් වට තේරෙන ලෝකට කොච්චර මහන්ස් වෙනවාද කියලා මම හැම වෙලේම කියන්නේ තමන්ට හොඳම දේ තමයි මම ගොඩක් කලාට මගේ පලටෆෝර්ම ඇතුළ මං ගොඩක් කරට කියෙන කලෑන් කෙනෙක් විස්සලාම කතා කරහම එයාට තමන්ගේ කරපු වැඩටික පෙන්නලා ඉස්සලාම කැමති කරගන්න මගේ මොක මොනාකරත් අප ඇතුළ තින අනන්නේ වෙච්ච පොඩි මිනිහෙක්කින්න අප ඇඟ ඇතුළේ මගේ අවු්කම් එකට මෙච්චරකල් ඇවිල්ල තින ලෝගෝස්වලට යා කැමතිද නැද්ද කියලා ම ඉස්සලාම අහගන්න යා කැමතිද නැද්ද කියලා ඊට පස්සේ ඒවට කැමතිනම් ම නෝම මගේ යවන මේල් ඇත්තින මගේ ස්ටන්ඩඩ්ස් මෙන්න මේවා මට ඇඩ්වාන්ස් කරන්න ඕන කොහොමද පේමන්ස් කරන්න ඕනකොන් පේමන්ස් කරන්න කවන්ස් කොහෙද තියෙන්නේ ඊට පස්සේ මම ලෝග එකක් කීසර ප්‍රවිස් දෙනවාද නැද්ද ඒ ලෝගෝස්ටික අනිතකතම හැමෝටම යෝජනා කරනවා පුළුවන්න හැමෝ වෙබ්සයිට් එකක් පටන්ග තමන්ගේ නම ඩොමේන් එක් ගන්න ඩොමේන් එක තමයි ලෝක ඉස්සරහට දින වැදගත්ම දේ ඇජ රුපියල් 4000ක් වගේ වෙන්නේ සාමාන්‍යයෙන් ඩොමේන් එකක් පොඩි ඩොමේන් ඕ ඉතින් .com එකක් ගත්තා ඊටත් වඩා ඊටත් වඩා අඩුයි පැල 1500 ගන්න පුළුවන් මම කියන්නේ 1500 වඩා එයාගේ ඉන්වෙස්ට්මන්ට් එක ලොකුයි හරි ලංකාවේ අද කියන්නේ ඒ ආටිස්ට් මේකට එනවා ඔයගොල්ලන් කලාව පැත්තට බර වෙලා කරන මං කියන්නේ හැම කලාවක්ම තමන් අයිකන් එකක් කරගන්න ඕනේ තමන් කල්ටික මේන්ටේන් කරන්න ඕනේ තමන් කවුද කියලා අඳුර ගන්න වැදගත්ම දේ යන්ජි තමන් කවුද කියලා අඳුර ගන්න එක මම මොනවද මම වැඩ කරන කැපැසිටි එක මොකද්ද මගේ වපසරිය මොකද්ද ඒක අඳුරගත්තාට පස්සේ අය හරි ලේසි ඉතින් හරි යන ලේසි ඊට පස්සේ තමන්ගේ ස්ටෑන්ඩඩ්ස් එක තමයි තමන්ගේ මේල් ඊමේල්ස් එහෙම හරි ලස්සනට බා කරන්න අනිත් අපේ ගොඩක් අර මේ කට්ටිය බය වෙනවා මේ ඉංග්‍රීසි මේල් එකක් ලියන්න ගියාම මේ සමහරවිට අපි අද වෙනකොට ඒකට වුණ සපෝටිව් සප්නවා තියෙනවා මොකද මම ගොඩක් වර දකපු ඔය ෆ්‍රෙන්ච් හරි ජපනීස් හරි ගොඩක් කට්ටිය ඉංග්‍රීසි වල පරිණත කට්ටිය නෙමෙයි ඔය සිම්පල් කරගමු මෙහෙම මම සිංහල දිලනොත් සිංහලනේ සිංහල අපි දිලන් සිංහල භාෂාව උපරිම දන්නවද නෑ ව්‍යාකරණ තන නනරල දන්නේ මම මී කියලා දන්නවා අපි මූ කියලා දන්නවා හොඳටම ඇති එතකොට අපි ගත්තොත් ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන ඉංග්‍රීසි ඒගොල්ලෝ ඉංග්‍රීසි භාෂාව දන්නෙත් නෑ අපි මේ එතකොට අපි දැනගන්න ඕනේ ඉංග්‍රීසි භාෂාව එච්චර අපි ගොඩක් නිර්මාණ ශිල්පියෝන්ගේ සහ කලාකාරයෝන්ගේ තියෙනවා මම කියන කලාව තමයි ලැන්ග්වේජ් එක වෙන්න ඕනේ ඉංග්‍රීසි භාෂාව ඕනේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ මම වරද්දනවා කරන්නේ මොකද ඉංග්‍රීසි භාෂාව ඕනේ Tamanට පරිශීලනය කරන්න අලුත් දේවල් දැනගන්න මොකද මොනවා කරත් අපි සිංහල භාෂාවෙන් ලියන පොත් ප්‍රමාණය අඩුයි අපිට ඉන්ටර්නෙට් එකේ ගිහලා සර්ච් කරන්න ඒ වගේ දේවල්ද අපිට ඕන. එතකොට අපි ඉංග්‍රීසි භාෂාවත් එක්ක අවශ්‍ය ප්‍රමාණයට තමන්ගේ මෙයා කරන්න බය වෙන්න එපා. මොකද ඉංග්‍රීසි භාෂාවට ඕන නම් ඒකට සපෝටිව් එක්කෙනෙක් පාවිච්චි කරන්න කවුරු එක්කෙනෙක් යාළුවෙක්ගෙන් උපදෙසක් ගන්න නැත්නම් තමන්ට ඊළඟ ලෙවල්ස් වල තමන්ට පුළුවන් අදාළ පුද්ගල ටික මෙයා කරගන්න. හොඳ මේල් එකක් හදා ගන්න. ඩිෆෝල්ට් කරන එක සැරයක් අපිට ඕන නම් කාර් කෙනෙකුට පොඩි මුදලක් දීලා හරි ෆෝමැට් එකක් හදා ගන්න පුළුවන්. නේ? එග්‍රීමන්ට් පේපර් එකක්. හැම එකටම එග්‍රීමන්ට් එකක් දාන්න. එග්‍රීමන්ට් එකක් දාන්නේ විශ්වාසය වැඩිකමට. අවිශ්වාසයෙන් නෙමෙයි එග්‍රීමන්ට් එකක් දාන්න. විශ්වාසෙත් පවත්වා ගන්න එග්‍රීමන්ට් එකක් දාන්න. එග්‍රීමන්ට් සයින් කරලා වැඩ ටික පටන් ගන්න. දෙනවා කිව්ව කාල්ට ඩිලිවර් කරන්න. ටෙලිෆෝන් ආන්සර් කරන්න. ටෙලිෆෝන් වැදගත්ම දේ. එන්ජිට හිනා යනවා. ඉතින් වැදගත්ම මිස් කෝල් එකක් තිබ්බත් අපි සාමාන්‍යයෙන් ඒ මැනර්ස් තියෙනවා. ඒක තියෙනවා. ඊමේල් එකක් දැක්කම ටක් ගාලා ඒකට රිප්ලයි කරන්න. අටුම ගන්න ඔටෝ රිප්ලයි හරි දාලා තියන්න. වැකේෂන් යනකොට වැකේෂන් නෝට්ස් දාන්න. හරි ලේසි ඉන්ටර්නැෂනල් මාකට් එකට යන්න. ඉතින් ඉන්ටර්නැෂනල් මාකට් එකේ ගොඩක් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. හැම වෙලෙම බොහෝම හම්බල් වෙන්න. තමන් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියන එක හැම වෙලෙම මතක තියාගන්න ඕනේ නේද? අපිට අපි කවදාවත් මම මහ ලොකුයි කියලා හිතන මොහොතේ මට වඩා ලොකු මිනිස්සෙක් බිහි වෙනවා. මට වඩා දක්ෂ ගොඩක් මම දැකලා තියෙනවා. මම කොච්චර
අපි මේ කතා කරන මොහොතේ මම විශ්වවිද්‍යාල උගන්වන කාලේ පාව මම කිව්වේ මේ මට වඩා ඉහළින් මගේ ශිෂ්‍යෝ ටික යන්න ඕනේ. ඒ ගියහම මට ආඩම්බරයක් එන්නේ. මට වඩා දක්ෂයෙක් බිහි වෙනකොට අපි සතුටු වෙන්න ඕනේ. බයි මමත් දක්ෂයෙක් වෙලා ඉස්සරහට යන්නවා කියන්නේ යන්න මගාව හැබිට් එකක් තියෙනවා. මම යන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් වෙයි මේ රටේ ඉන්න කලාවට යම් දෙයක් එකතු කරන්න පුළුවන් නම් තමන්ගේ ස්ටෑන්ඩයිසේෂන් හදාගන්න පුළුවන් නම් මොකද මම කියන්නේ හැම කලාකරුවෙක් ඇතුළෙම බොහෝ දක්ෂ මිනිස්සු ඉන්නවා. මම ගිටාර් ගහන්න ඕන ගිටාර් විතර නෙමෙයි තව දේවල් ඉගෙන ගන්න. මොකද මගේ ජීවිත කතාව මම හැම වෙලේම කිව්වහම මම කැමති ඒක කියන්න මගේ කතන්දරයට වඩා ඒකෙන් ඉන්ස්පයර් වෙලා තව කාටට ඉගෙන ගන්න දෙයක් තියෙනවනේ. මොකද මම අද වෙනකොට ඉන්ටීරියර් ඩිසයිනින් පැත්තේ ඉන්නවා. මම අද වෙනකොට කොන්සෙප්ට්ස් ඩිසයින් කරන එකේ මම කොන්සෙප්ට් එකක් නැතුව අපිට මොනවත් කරන්න බෑ. අපි ඒක ඉවෙන්ට් එකක් වේවා, ඒක ලෝගෝ එකක් වේවා, ඒක බිල්ඩින් එකක් වේවා, ඒක හොටෙල් එකක් වේවා, ඒක ගෙයක් වේවා, ඒක ඇඳුමක් වේවා, කොන්සෙප්ට් එකක් තියෙන්න ඕනේ. කොන්සෙප්ට් එකට ස්ට්‍රැටජි එකක් ඇප්ලයි වෙන්න ඕනේ. ඒක කොහොමද අපි මේ කොන්සෙප්ට් එකක් කියන අඳුරගන්නේ? Tamanට කොන්සෙප්ට් එකක් නැත්නම් කොන්සෙප්ට් කරන්න පුළුවන් කෙනෙක්ව කොන්සෙප්ට් එකට ගන්න ඕනේ. අපි එක එක්කෙනාගේ වෘත්තීන් වල ගරු කරන්න ඕනේ. give respect, get respect. තමන් රෙස්පෙක්ට් කරොත් තමන් රෙස්පෙක්ට් එක. අනික හැම එක්කෙනාගේම වෘත්තියට ගරු කරන්න. තමන්ට තමන්ගේ කොටස ඔයා කරන්නේ ඔයාගේ කොටසට ඒ සාධාරණ මුදලක් ගෙවන්න ඕන නම් ගෙවන්න. ඒ කොටස දැන් මම කරන්න යන්න එපා. එයාට ඔයාගේ කොටස ඔයා කරනවා මම මගේ කොටස මම කරනවා. එතකොට තමයි ලස්සන ටීම් වර්ක් තමයි මේ ක්‍රියේටිව් වල ලස්සනම දේ. එකතු වෙලා වැඩ කරනකොට තමයි ලස්සන දේ. ඉවෙන්ට් එකකට ගියාම මට වැදගත් ලයිටින් කරන එක, ලයිට් ඉන්ජිනියර්ත් එක්ක වැඩ කරන එක, සවුන්ඩ් ඉන්ජිනියර්ත් එක්ක වැඩ කරන එක, ස්ටේජ් මේන්ටේනන්ස් වල කස්ටියම් කරන එක. මම කියන්නේ අපිට පුළුවන් ඇන්ජි මම විශ්වාස කරනවා මේ රට වෙනස් කරන්න එක දවසක් ඇති කියලා. අපි කට්ටිය හිතන්න පටන් ගත්තොත් නෑ අපිට කරන්න පුළුවන් කියලා ඔක්කොම එකට නෑ අපිට පුළුවන් මේක කරන්න කියලා. හෙට උදේ වෙනකොට වෙනස් කරන්න පුළුවන් මේ රට. මේ රට මිනිස්සු හරි සුන්දරයි. කවුරු මොනවාක්වත් මේ රට මිනිස්සු හරි සුන්දරයි. හරි පොසිටිව් මේ රටේ මිනිස්සු. වෙනස් කරන්න පුළුවන්. කික් ස්ටාර්ට් එකක් ඕනේ. කොහෙන් හරි පොඩි කික් ස්ටාර්ට් එකක් ඕනේ. ඒ කික් ස්ටාර්ට් එක ඕගොල්ලන්ට දෙන්න පුළුවන් නම් දෙන්න හරි ලස්සනයි. මොකද මේ ඒ අවශ්‍යතාවය තියෙන කට්ටිය ගොඩක් ඉන්නවා මේ රටේ. හරි. ඒ කට්ටියට සවියක් වෙන්න පුළුවන් නම් ඒ කට්ටියට සපෝට් එකක් වෙන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ චේන්ජ් එක කරන්න. ඉතින් ඒ නිසා මම මේ වැඩසටහනේ අන්තිම කොටසට එන නිසා මම මේ කියන්නේ අන්ති මොකද කියන ගොඩාක් දේවල් තියෙනවා මම මේ ඒ නිසා මම මේ තව දවසක දාගමු. ඒකත් ආයෙ තව දවසකට වැඩෙනවා. ඒ නිසා මම අද ඉවර කරන්න බෑ. ඒ නිසා අන්ති මම හිතන්නේ ඔයගොල්ලන්ගේ try එක ඇතුලේ ඔයගොල්ලන්ගේ ටීම් එකේ ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් ටීම් එකේ මහන්සිය ඇතුලේ ඔයගොල්ලන් උත්සාහ කරොත් මේ කරන කට්ටියත් අපි කොහොම හරි කරලා එකතු කරලා අපිට හොඳ ස්ටෑන්ඩර්ඩයිස් කොන්සෙප්ට් එක ස්ටෑන්ඩර්ඩයිස් කොන්සෙප්ට් එක දැන් බෙර ෆෙස්ට් එක මම කරද්දි මම ආටිස්ට්ලට මමයි රකිත අපිට ඕන ඒගොල්ලන්ට ආපු වෙලේ ඉඳලා පිටිපස්ස අපි කියන්නේ වෙනම හට්ස් ගහලා AC කරලා ඒගොල්ලන්ට වෙනම කැරවෑන්ස් තියලා ඒගොල්ලන් ටයර්ඩ් නම් ගිහලා පුතිය ගන්න කැරවෑන්ස් AC කරලා තියලා ඒන කට්ටියට අපි ෆින්ගර් ෆුඩ්ස් දීලා කියන්නේ ආටිස්ට් කෙනෙකුට පිටරට සලකන විදිහට මේ අපේ රටේ සලකන්න අපි පටන් ගත්තා. ඒව හරහා අපි මාර තෘප්තියක් ලැබුවා. හොඳ ට්‍රීට් එකක් දෙන්න. ඔව් ඒ කියන්නේ ආටිස්ට් කෙනෙක් මේ ආටිස්ට් කෙනෙක් කියන්නේ ආටිස්ට් වැලියු එකක් තියෙනවනේ. අපිට ආටිස්ට් වැලියු එක දෙන්න පුළුවන් නම් අංජි ඒගොල්ලොමුත් අපිට ඒ විදිහටම සලකනවා මම දන්නවා. අපේ රටේ මිනිස්සු හරි පොසිටිව් මිනිස්සු හරි පුදුම ඉක්මනට එකතු වෙනවා වැඩකට පුදුම ඉක්මනට වෙනස් වෙන්න කැමති මිනිස්සු කොටසක් ඉන්නේ. ඒ නිසා මම කියන්නේ ඩිසයිනර්ස්ලා වෙන්න ඉන්න කට්ටියට ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියට මියුසිෂියන්ලා ආටිස්ට්ලාට ඩාන්සර්ලා ඩාන්ස් කරන ප්‍රොෆෙෂනල් ඩාන්සර් කෙනෙක් වෙන්න කොහොමද? ප්‍රොෆෙෂනල් මියුසිෂියන් කෙනෙක් වෙන්න කොහොමද? එතනට අපිට ගේන්න සපෝට් එකක් දෙන්න පුළුවන් නම් එතනට අපිට ගන්න පුළුවන් නම් කට්ටිය. ඒ නිසා මම අද මෙතන වාඩි වෙනකොට මම හිතුවේ තියෙන මගේ කතන්දරය ඇතුලේ කෙනෙකුට හරි පාරක් විවෘත වෙනවා නම් හිතන්න පුළුවන් නම් කොහොමද මම মালටි ටාස්ක් මෑන් කෙනෙක් වෙන්නේ කියලා ජීවිතේ පොඩි එන්ඩ්ස් වලට ගිහිලා විනෝද වෙන්න පුළුවන් නම් මටම කියලා අනවශ්‍ය ෆ්‍රේම් එකක් ගහගෙන හිර වෙලා ඉන්නේ නැතුව මට හිතෙනවා අංජි මේ අපි අද මේ ගත කරපු පැය අපි තුන්දෙනාටම යම් සාර්ථකත්වයක් තියෙයි කියලා. අනිවාර්යෙන්ම නේද? මොකද උනේ චේන්ජ් එකක් වුණාද වගේ? ඩෙෆිනට්ලි. ඕකේ. ඒක තමයි මම බලාපොරොත්තු වුණේ. එරන්ද මම ප්ලෑන් කරලා අපි කිව්වේ මේ ගෙන්නමු කියලා. නුවරින්දම දෙක්කන් ආයි. ඔව් මම මේකේ මේ සැනිටයිස් කරලා එක්කන් ආවා. හරි ඉතින් ගොඩක් දේවල් අතරම කතා කරා මම හිතන්නේ කාලය යනවා දැනුනේවත් නෑ. මම හිතනවා ඇත්තටම ඔබ ඉන්න තැනට වඩා පොඩ්ඩක් හරි
වෙනස් වෙලා ඇති කියලා. මොකද මේ වචනවල ලොකු හරවත් බවක් තියෙනවා, ලොකු වයිබ් එකක් තියෙනවා. ඉතින් මේ හැමදේම පොසිටිව් විදිහට අරගෙන හෙට දවස වෙනකොටවත් ඇත්තටම වෙනස් වෙයි, වෙනස් තැනක ඉඳී කියලා අපිත් විශ්වාස කරනවා. ඒක තමයි අපිට මේ අපේ ආර්ට්බීට් ප්‍රෝග්‍රෑම් එක හරහා කරගන්නත් ඕනේ නේද ඩිලන්? ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් එරන්ද අපි හැමදාම ඒ කියන්නේ සාම්ප්‍රදායික වහනවා තෑන්ක් කරන්නේ කාටද කියලා. අපි ඒ තෑන්කින් එකත් එරන්දට බාර දෙනවා. කවුද මේ වෙලාවේ එරන්දට දැන් කිව්වා මේ ටෙලිවිෂන් වලට වැඩි එන්න කැමති නැහැ සහ ආවේ නැහැ කියලා. හැබැයි මේ වෙලාවේ එරන්දට ඇති කවුරු හරි කියන්න මේ මෙන්න මෙයා හින්දා මට මෙහෙම මට මෙයාට තෑන්ක් කරන්න ඕනේ කියලා. අපි කෙටියෙන් කියමු කාටද තෑන්ක් කරන්න කියලා. දිලන් එක වැදගත්. මොකද අපේ ජීවිතේ අපි යම් තැනක ඉන්නවා නම් යම් කෙනෙක් පොඩි හරි ස්පිල් එක පාපිල්ලක හරි දෙයක් කරා නම් අපිට මතක තියෙන්න ඕනේ. ඒක අමතක වෙලා යන්න අපි ඒකට ලොකු කතන්දර තියෙන එක අමතක වුණොත් මෙහෙම වෙනවා මම කියන්නේ කතා මොනවත් වැඩක් නැහැ. ඒක මතක තියෙන්න ඕනේ කියලා මම හිතනවා. මට හිතන්න ඒ කියන්නේ මේ විදිහට අමුතු මිනිහෙක් හැටියට අමුතු නෑ. ඒක හරි සාධාරණ හරි සරලයි. එහෙම හිතන්න මට ඒ ඥාන එන්නේ මගේ දෙමව්පියෝන් එන්නේ. ඉස්ලාම් මගේ දෙමව්පියෝ කියන මගේ අම්මා අප්පච්චි කියන දෙන්න මට ඒ දීපු උප්පත්තිය ඇතුලේ මට ඒ චින්තන ශක්තිය එන්නේ ඒගොල්ලන්ගේ. ටිකක් රැඩිකල් පොඩි මුලදී ඊට පස්සේ ඒක කලාවට බර වෙලා ඔහොම එන්නේ එහෙම. ඊට පස්සේ මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක තමයි මගේ ජීවිතේ මට මයි කකුලෙන් ඇදපු කට්ටිය. මම ඒගොල්ලන්ට යන තැන වැඳ නමස්කාර කරනවා. මොකද ඒ වැටීම් ඒ නොලැබීම් හරහා තමයි මට ජවය බලය හයිය ශක්තිය එන්නේ නෑ මම යන්න ඕනේ කියලා. රිජෙක්ෂන් එක. ඔව් මාව රිජෙක්ට් කරන සමාජය කෙනෙක්. පාසල ඇතුලේ සමාජය ඇතුලේ යම් තැන්වලදී මොකද යම් දේවල් කරද්දී මිසුකෙක් රිජෙක්ට් කරනවා මම. දෙවනුව මගේ ටර්නින් පොයින්ට් එක හැදෙන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය ඔඩියෝ විෂුවල් සෙන්ටර් එකේ මගේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඩොක්ටර් රොහාන් විජයකෝන් තමයි මාවට හරවන්නේ චිත්‍ර ශිල්පියෙක්ගෙන් ඩිසයිනර් කෙනෙක් හැටියට. ඉතින් එතනින් හැරෙන මම ඒක ඇතුළේදී මට ජයතිලක මහත්තයා කියන එක තමයි මාව ඩිප්ලෝමා එකට පතාලු කරන්නේ. මිල්ටන් අයියා කියන එක තමයි මට ග්‍රැෆික්ස් උගන්වන්නේ. ඊට පස්සේ ප්‍රොෆෙසර් සරත් කියලා අපි ඉන්නවා මේ කොඩිතුවක්කු සර් කියලා අපි කියන්නේ පෙරදින විශ්වවිද්‍යාලයේ කුෂිකර්ම පීඨේ. එයා තමයි මගේ වැලියුස් වැඩි කරන්නේ. මගේ මිල වැඩි කරන්නේ එයා. එයා කියනවා මම යම් ගනුදෙනුවකදී හම්බෙලා මම මිල කිව්වට පස්සේ වැඩේ ඉවරනට පස්සේ කියනවා එරන්ද ඔයා දන්නේ ඔයාගේ වටිනාකම. ඔයාගේ වටිනාකම හදාගන්න. ඔය වටිනාකම ලේසි පාසු නෑ. නිර්මාණ ශිල්පියෙක්ගේ වටිනාකම කොච්චරයිද කියලා මිල කරන්න බෑ. අඩුවට වැඩ කරන්න එපා. ඔයාගේ වැඩ හොඳයි කියලා. ඒ කොඩිතුවක්කු සර් මට දීපු ඇඩ්වයිස් එක. එතනින් පස්සේ මගේ වටිනාකම තේරුම් අරන් මගෙත් එක ළඟින්ම හිටපු නාද්‍රෝ රකිත මගේ ජීවිතේ මාව මගේ ටැලන්ට් එක හරියටම තේරුම් අරගෙන මගෙත් එක ළඟ හිටපු කෙනෙක්. ඉතින් අපි දෙන්න ලොකු නිර්මාණ ගොඩක් කරනවා. අපි දෙන්න එකට ඉන්නවා. ඒ වගේ මගෙත් එක තව ක්ලයන්ට්ස් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මේ මගේ බිරිඳ ඉතින් මගේ හැම වෙලේම ඔය හැම එකකම ඊමේල්ස් වල එමේ මම යන ගමන් කියාගෙන යන ඔක්කොම ටික ඊමේල් කරලා උදේට ඔක්කොම ටික ලේඅවුට් එක කරන්නේ. අත් ක්වොලිෆයිඩ් ඩිසයිනර් කෙනෙක්. AODK ක්වොලිෆයි වෙච්ච ක්වොලිෆයිඩ් චෙෆ් කෙනෙක්. අපි දෙන්නගේ එකතුවෙන් තමයි මගේ කම්පැනි එක කියන්නේ මගේ ආයතනයක් නෙමෙයි ඇත්තට මේක ආයතනයක් කියලා දෙයක් නැහැ. ඉතින් මට දැන් මේ වෙනකොට මම මගේ අතින් අවුරුදු 19ක් 17ක් 18ක් විතර මගේ අරුණ චිත්‍ර ශිල්පියාව මම දැන් මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය පීඨයේ මගේ ඩිප්ලෝමා එක ඉවර කරා painting and drawing මේක. ඉතින් මම ආපහු මම චිත්‍ර ශිල්පී තත්ත්වයට ආයෙපත් වීගෙන යන සංක්‍රාන්ති සමයක් තියෙන්නේ. ඒ ඩිප්ලෝමා එකත් ඉවර කරනවා. ඊළඟ ඩිප්ලෝමා එක මගේ ගොඩක් කලාවට බැරිස්ටා සහ බාමන් වෙයි. මොකද මම ආස කරන විෂයක්. ඒවත් තියෙනවා. ඉතින් සහ මේ විෂය තුළ ඔය ආපු ගමනේ ඔය වගේ වැදගත් පිරිසවල් ගොඩක් මාව තේරුම් ගත්ත, මගෙන් සේවය ලබා ගත්ත පිරිසක් ඉන්නවා. ඒ වගේම සහ යම් තැන්වලදී මගේ සේවාව ප්‍රශ්න කරපු, මගේ සේවාව ගැන යම්කිසි කුතුහලයක් තිබ්බ කට්ටියට ඒ නිසාම තමයි මාව එනර්ජටයිස් වෙලා තියෙන්නේ වැඩේ කරන්න. ඉතින් ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. සහ මේ චරණ මම ආයෙත් කියනවා මම චරණ ෆ්‍රේම් එක ඇතුළේ ඉන්න නිසා නෙමෙයි. ඔයගොල්ලන් යම් දෙයක් කරන්න යම් පොඩි උත්සාහයක ඉන්නවා කියලා දැනුන නිසා මට කතා කරාට බොහොම ස්තුතියි. ඉතින් මට දෙන්න දෙයක් තියෙනවා නම් රට වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන් ඒක දෙන්න එදා ඉඳලම සූදානම් වෙච්ච චරිතයක් මගේ ඇතුලේ ඉන්නවා.
ඒ දෙවල්තින් අදටත් හිටටත් ඕනලාක දෙන්න බලාගෙන ඉන්නවා සියලු දෙනාටම බොහොම ස්තුතියි. හරි right එහෙනම් ඉතින් අදට කතාව අවසන්. ඔව් අදට අවසන් අදට අවසන් ඉතින් එරන්ද බොහොම ස්තුතියි ඇත්තටම අපිත් එක්ක සම්බන්ධ වුණාට ඉදිරියේදී කරන්න ඉන්න වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පැතුම් එකතු කරන අපේ ප්‍රෝග්‍රෑම් එකේ. ඉතින් නුදුරේදීම තවත් අලුත් දේවල් එක්ක අපි මුණ ගැහෙමු. ඔව් ඉතින් අලුත් දේවල් තියෙයි අලුත් වෙන හැම වෙලේම ලෝකේ. අලුත් වැඩක් එක්ක අලුත් ජොබ් එකක් එක්ක අලුත් ටාස්ක් එකක් එක්ක අප්ඩේට් එකක් එක්ක right එහෙනම් අපි සමෝරන් යන තමයි සූදානම් වෙන්නේ අර කිව්වොත් වගේ බ්‍රහස්පතින්දා හිට්ස් ටික බලන්න පුළුවන් නේ අපිට. ඔව් අනිවාර්යෙන්ම රෑ 9ට ආඩ්බීට් අපේ හිට්ස් බලන්න ඕගොල්ලන්ට අවස්ථාව දෙනවා. හැම බ්‍රහස්පතින්දාවකම රෑ 9 වෙනකොට ඔන්න ලෑස්ති වෙලා ඉන්න අපිත් එක්ක එකතු වෙන සුපිරි චරිත ආයිමත් සෑම බ්‍රහස්පතින්දාවකම රෑ 9ට ඔයාලව මුණ ගැහෙන්න එනවා. ඉතින් බලාපොරොත්තුෙන් ඉන්න නේද ඩිලා? අනිවාර්යෙන්. මම නැති වෙයි. මෙයයි රවි ඉන්නවා. ඒක මතක තියාගන්න. නෑ අපි ඔයාලට ඉන්න හිටලා chance එකක් දෙන්නම් bro. right thank you very much. මට හැබැයි වැලිවේරිය එන්න බෑ. හරි. වැලිවේරිය එන්න එපා bro. මේ නුගේ කොට තියෙන්නේ. ඔව් දැන් වැදගත්ම දේ අමතක වුණානේ මම මිස් කරනවා මොනව කරනවද මන් දන්නේ ඔව් කියන්නකෝ. දැන් එනන්ද මේ අවසාන ප්‍රශ්නය අවසාන උත්තරේ. ඔව් ඇත්තටම දැන් කිව්වනේ මේ ආඩ්බීට් අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඔයා වෙනස් දෙයක් දැක්ක වෙනස් දෙයක් කරන්න අපි උත්සාහ කරනවා කියලා ඔයා අපිට කමෙන්ට් කරා. මොකක්ද ඒක ඇතුලේ ඔයා දැකපු වෙනස සහ දැන් ඔයා මේ අද මෙතන ඇවිල්ලා වාඩි වෙන්න ගොඩක් දේවල් හිතන්නේ නැතිනේ. මොකද ටෙලිවිෂන් වලින් ඈත් වෙලා හිටියා කියලා කිව්වා. එතකොට මොකක්ද ඔයාගේ තියෙන අයිඩියා එක? අපේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකට. මෙහෙමයි ටෙලිවිෂන් කියන කොන්සෙප් එක ලංකාවේ අපිට අත්දැකීම් තියෙනවානේ ගොඩක් මේ වෙනකොට බොහොම තරඟකාරී මට්ටමක බොහොම එකිනෙකා පරයා යන්න උත්සාහ කරන වැඩසටහන් රටාවක් ඇතුලේ අපි දුවන්නේ. හැබැයි යම්කිසි මොකක් හරි අපි අර යම්කිසි කියන්නේ නාඩියකට මට සෙට් වෙච්ච නිසා තමයි මම මේක මේ මම ඇත්තටම අන්තර්ජාලය ඇතුලේ මම බලන්නේ මේක මොනවා ටෙලිවිෂන් නැති නිසා මම අන්තර්ජාලය ඒගොල්ලන්ගේ කට්ස් මේ ප්‍රෝග්‍රෑම්ස් බල යන්නේ සමාජ ජාල වල තියෙන දේවල් ටික. ඉතින් මට මොකක් හරි ෆීල් වුණා ඕගොල්ලන්ගේ මොකක් හරි මේ එකක් හරි එකක් වයිබ් එක අපේ හැඩේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රෝග්‍රෑම් එකේ රිදම් එක හරි මොකක් හරි එකක් හරි ඒ ආර්ට් එක හරි කලාව හරි හැම මොකක් හරි දෙයක් ඇතුළේ ඔයගොල්ලන්ගේ ටීම් එක සක්සස් කියලා මට හිතෙනවා. ඉතින් ඒ ඇතුළේ යම් දෙයක් චේන්ජ් වෙයි චේන්ජ් වෙන්න බලපායි කියලා මේ පොඩි විශ්වාසයක් හිතේ අයිනේ ඇති වෙච්ච නිසා තමයි මේ ආවේ. මොකද මට තන වෙයි කියලා. ඉතින් අපි මේක අර අටුවා ටීකා ටිප්පණි කීකේ ඉන්නවට වඩා වෙයි අනිවාර්යෙන්ම වෙයි. දැන් අපි වෙනවා ඉතින් ඒ නිසා මේ ඒක ඉතින් හොඳ සලකුණක්. හොඳ සලකුණක් ඔව්. ඇත්තටම හරි එහෙමනම් ඉතින් ඔන්න අද දවසේදී අපි සමුගන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් ආයෙම දැන් තෑන්ක් කරන්න ආයෙම තෑන්ක් කරන්න අපි දැන් කෙලින්ම යන්නයි හදන්නේ. ඉතින් බොහොම ස්තුතියි අත්‍තරම සුබ පැතුම් එකතු කරනවා. ඉදිරියේදීත් අපි මුණ ගැහෙමු අලුත් දේවල් එක්ක. එහෙනම් ඩිලන් අපි යමු. ඔව් එහෙනම් ඉතින් තවත් දවසක මාව මුණ ගැහෙන්න නැතුව මේ මුණ ගැහෙන්න පුළුවන් ඇන්ජිව. එහෙනම් අපි යන්න තමයි හදන්නේ. මේ youth art beat